ඔබ මේ ලෝකෙට ඉපදුනේ ඇයි? ඒ වෙනුවට මෙතනින් ඉස්සරහට කළ යුත්තේ මොනවාද? මෙවර යතිවර යාත්‍රාවේ අවසන් තොටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර ඕගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේදීත් අපි සුපුරුදු පරිදි ධම් සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් සියලු දෙනාම নমස්කාර පාඨය සජ්ජායනා කරලා ත්‍රිවිධ රත්නය වන්දනා කරගමු. ඒ සඳහා සියලු දෙනා මාත් සමග තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුල්ලෝකාග්‍රව මමෑණි ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හද මඩලේ උපන්නා වූ 80000ක් ශ්‍රී සද්ධර්ම රත්නයන් අවසරයි. ඒ උතුම් ධම්මග අනුගමනය කරන්නා වූ අනුගමනය කළා වූ අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ අතිපූජනීය අති ගෞරවනීය සදා වන්දනීය ත්‍රිකාලික මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, දැන් අපි බොහොම දීර්ඝ කාලයක් පුරාවටම මේ ධම් දේශනා ඔබ සියලු දෙනාටම දේශනා කරනවා. ඒ වගේම තමයි ඔබ සියලු දෙනාම නිවසේ ඉඳලා ඒ තමන් රැකියා කරන තැන්වල ඉඳලා ඒ ධම් දේශනා වලට අනුකූලව තමන්ගේ ජීවිත හැඩගන්වාගෙන යන කටයුත්තක නිරතලා ඉන්නවා. ඒ වගේම අපි ස්වාමින් වහන්සේලා විදිහට අපේ නිවන් මඟ පූර්ණය කර ගැනීම උදෙසා වෙහෙස මහන්සියෙන් වෙර වීරෙන් පින් කටයුතු කරමින් කුසල් වඩමින් කටයුතු කරගෙන යනවා. ඉතින් මේ කටයුතු කර යද්දී පින්වතුනි, ඔබ සියලු දෙනා හොඳ ආකාරව තේරුම් ගන්න ඕන කොටසක් තමයි මේ ඔබට ලැබිලා තියෙන මේ ඔබේ උරුමය, මේක ඔබේ අයිතිවාසිකම, මේක ඔබට උරුම දෙයක්. මොකද්ද? ශ්‍රී සම්බුද්ධ ශාසනය. සබ්බ පාපස් අකරණං කුසලස් උපසම්පදා සුචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානු ශාසනං කියන නිවන් මඟ පූර්ණය කරන වැඩපිළිවෙල. තොලින්නේ උත්තරීතර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම කියන මහා උරුමය ඔබගේ ජීවිත පොතේ ලියවිලා තියෙනවා. සමහර විට ඔබ ඒක දන්නේ නැතුව ඇති. ඔබට ඒ වගේ අවස්ථා මේ සසරම වැළුවාම අතේ ඇඟිලි ගානටත් වඩා අඩු ප්‍රමාණයක් සමහරට ලැබිලා ඇති. මේ අවස්ථාවෙත් මේ ලැබිලා තියෙන්නේ එවැනිම අවස්ථාවක්. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පිරිලණි වෙන්න කියලා ඔබට තට්ටු කරලා කියනවා. ඒ කියන්නේ ඔබටම අයිති ඔබගෙම නිදානේ ගොඩගන්නේ නැද්ද කියලා ඔබට මතක් කරලා දෙන එකක් තමයි පින්වතුනි මේ දහම් අනුශාසනාවන් තුලින් ඔබට සිද්ධ කරන්නේ.
මොකද පින්වතුනි ඔබගේ නිවන අපිට කරන්න බෑනේ. ඔබගේ නිවන ඔබයි කරගන්න. මොකද ඔබමයි නිවන නැමැති නිදාණය ලබා ගන්න ඕන කරන සියලුම දේවල් සසර පුරා රැස් කළේ. මහා පින් රැස් කළා. බුදුන්ට දන් දුන්නා. ධර්ම රත්නයට දන් දුන්නා. සංඝ රත්නයට දන් දුන්නා. පසේ බුදු පියාණන් වහන්සේලාට දන් දුන්නා. ඒ ආර්ය පුද්ගලයන් වහන්සේලාට දන් දුන්නා. ලෝක සත්වයාට යහපත කළා. වචන වලින් කෙලවරක් කරගන්න බැරි තරම් පින්වතුනි මහා පුණ්‍ය කාන්තරාවක් රැස් කරගෙන ආන්ගේ රැස් කරගත්ත මහා පිනේ අග්‍රශ්‍රේෂ්ඨ ඵලයක් විදිහට නිවන ලබන්න ඕන පරිසරය කියන එක නිධානයක් විදිහට ඔබට ලැබෙනවා. ආන්ගේ පරිසරය නැමැති නිධානයේ ලබා ගන්න කියා තමයි මේ දහම් දේශනා කරන ස්වාමින් වහන්සේලා ඔබට තට්ටු කරන්නේ. ඔබගේ හදවතට තට්ටු කරන්නේ ඔබගේ උරුමය ඔබ ලබා ගන්න කියලා. මොකද පින්වතුනි ශ්‍රී සම්බුද්ධ ශාසනයක පිරිලණි වෙන්න වා කියන කාරණාව ඔබගේ ජීවිතයේ උරුමයක් බවට පත් කරගන්න ඔබ කරගත්ත පින්කන්දරාව මෙච්චරයි වෙහෙස මෙච්චරයි කියන එක ඔබට පේන්නේ නැතිකමක් තියෙනවා. ඒක එහෙම පෙවුනා නම් ඒක එහෙම දකිනවා නම් පින්වතුනි මේ ගත වෙන එක විනාඩියක්වත් අපේ අතින් නාස්ති වෙන්නේ නැහැ. ඒක කියන්නේ පින්වතුනි මේ හැමදේම අතරේ මාර පාර්ශ්වික බලපෑම් තියෙනවානේ. අපේ හිතේම ඉන්නවනේ මාරයෝ. ඒ ඉන්න මාරයෝ විසින් පින්වතුනි අපේම උරුමය අපිටම නැති කළා දානවා. ඒ තමයි හැටි. ඒක තමයි පාප කර්ම ටික. මොකද කල්ල සුක්ඛං කල්ල සුඛ විපාකන්නේ මේ ලෝකේ. කාම ලෝකේ. ඉතින් අන්න එහෙම තත්ත්වයක් තියෙන පින්වතුනි මේ ඔබ හොඳටම තේරුම් ගන්න පින්වතුනි ඔබ ඔහොම ඔය හිටියට ඔබ තාම දන්නේ නැහැ ඔබ ඇත්තටම මේ ලෝකෙට ආවේ ඇයි කියලා. ඒක ඉතින් මමත් දැනගෙන හිටියේ නෑ මම මේ ලෝකෙට ආවේ මොකටද කියලා. පස්සේ තමයි මේ නිදාණය පෑදෙන්න ඕන කරන පාරවල් සැකසුනේ. ඉතින් කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිසා ඒ පාරවල් සැකසුණා. පිටුදිනේ අද මේ වෙනකොට තේරෙනවා. ඇත්තටම ඇයි මේ ලෝකෙ ඉපදුනේ කියලා. ඔබටත් වැටහෙන අය ඇති. මොකටද මේ ලෝකෙ ඉපදුනේ කියලා. ඒ වැටෙන අය දැන් තමන්ගේ ජීවිතේ සම්මා ආජීව කරගෙන ඇති. මේ අවිද්‍යා තෘෂ්ණාව වලින් හිත මුදවා ගැනීම උදෙසා මුළු ජීවිතේම කැප කරලා ඇති. තව කෙනෙක් ඇති තාම තේරුම් ගන්න බැරුව. මං ඇත්තටම මොකටද ඉපදිලා ඉන්නේ කියලා. පින්වතුනි හොඳට හොයලා බැලුවොත් එහෙම ඔය අහන ප්‍රශ්නේ හරිම බරපතල ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි ඉපදුනේ ඇයි කියන එක එහෙම කියන්න අමාරුයි. අවිද්‍යාව තෘෂ්ණාව නිසා ඉපදුනා. එතනින් එහාට ඒ ඉපදුනේ ඇයි කියන එක ඇත්තටම බාහිර පාර්ශව විසින් පෙන්නලා දෙනවා. කවුරු හරි මොනවා හරි ඉතින් කියනවා. ඊට පස්සේ එයා තේරුම් ගන්නවා එයා ඉපදුනේ ඇයි කියලා. දැන් මීට අවුරුදු 30000කට කලින් ලංකාවේ ඉපදුනා නම් ඔබ වැද්දෙක් හෝ වැද්දියෙක්නේ. නේද? එහෙනම් දැන් මොකටද ඔබ ඉපදුනේ? මොකටද ඉපදුනේ?
මේ රැළේ වැදි නායක වෙන වෙනම මොකද ඉබද? එහෙම නැත්තම් එහා මායමේ වැදි රැළ පරද්දලා දිනු මරන් දෙන්න. ඒක තමයි ඉපදුනේ. එහෙම නැත්තම් ආන්ගර හවල් වැද්දිව කැන්දන් එන්න. එහෙම නැත්තම් ඒ වැද්දාගේ ගෙදර දීගට යන්න. ඒක තමයි ඉපදුනේ. ඉතින් ඒ කාලේ ඔබ ඒ කාලේ වැද්දෙක් වෙලා ඉපදුනා නම් එදා මේ ප්‍රශ්නේ අහුවනම් මොකද තමයි දෙන උත්තරේ? ඒතර ඒ ජීවත් උනේ ඇයි කියන ප්‍රශ්නෙට එයාට උත්තරයක් කවුද දුන්නේ? වැඩි අම්මයි තාත්තා. වටේ පිටේ ඉන්නේ නැහැ. දැන් ඔබගෙන් අහුවොත් එහෙම මොකද ජීවිතේ තියෙන්නේ කියලා? මොකද්ද කියන්නේ? එක්ක කියයි ඔබගේ අම්මයි තාත්තයි කියපු එක. එහෙම නැත්තම් කියයි ඔය ටීවී එකේ ඉන්න කවුරු හරි කියපු එක. එහෙම නැත්තම් කියයි පොතක මොකක් හරි තිබිච්ච එක. එහෙම නැත්තම් ඔය කොහේ හරි දැකපු එකක් කියයි. මගේ ජීවිතේ මෙන්න මේකට තමයි තියෙන්නේ කියලා. එහෙම තමයිද කියන්නේ. නමුත් ඇත්තටම ජීවිතේ තියෙන්නේ මොකටද කියලා දන්නේ නැහැ. ඒකතර ජීවිතේ තියෙන්නේ ඔය ජීවිතේ නැති කරන්න. ඒ කියන්නේ මැරෙන්න නෙමෙයි. නොමැරි මැරෙන්න. ශ්‍රී සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙක එහෙම නැත්තම් පිංගුතුනි සියලු දුක් ප්‍රහාණය කරන්න පුළුවන් බෙහෙත හොයාගත්ත බුදු කෙනෙක් ලෝ පහළ වෙලා ඉන්න කාලෙක ඒ බෙහෙත් වට්ටෝරු ඒ විදිහටම තියෙන කාලෙක ලෙඩෙක් උපදින්නේ මොකටද? දුක හොඳ කරන්න හොඳම වෛද්‍යවරයා පහළ වෙච්ච කාලෙක ඒ වෛද්‍යවරයාගේ බෙහෙත් වට්ටෝරුවක් තියෙන කාලෙක ලෙඩෙක් මොකටද පහළ වෙන්නේ? දුක තියෙන. ඔබගේ හිතේ දුක තියෙනවද? ඔබගේ හිතේ දුක තියෙනව නේද? ඔබගේ හිතේ දුක තියෙනවා කියලා කියන්නේ වින්තුනි ඔබ දුක සහිත ලෙඩෙක් නේද? හිතේ දුක් ගින්දර තියෙන ලෙඩෙක් නේද? ඉතින් හිතේ දුක් ගින්දර තියෙන ලෙඩෙක් වෙච්ච ඔබ මේ ඉපදිච්ච කාලේ හරිම දුර්ලභයි. ඇයි? හිතවල ගිනි සහසුද්දෙම නිවන්න පුළුවන් ලෝක ශ්‍රේෂ්ඨයන් වහන්සේ ඉපදිලා ඉන්න. උන්වහන්සේගේ ඒ බෙහෙත් වට්ටෝරු තියෙනවා. ඔබට නිකමට හිතෙන්නේ නැද්ද? ඔබ මොකටද ඉපදිලා ඉන්නේ කියලා? පිංගුතුනි ඔබ මීට අවුරුදු 30000කට කලින් ඉපදුනා නම් කමක් නැහැ. ඔබ මෙතනින් පස්සේ අවුරුදු 2600ක් 2400ක් විතර කාලයකට පස්සේ අනාගතයේ දවසක ඉපදුනත් කමක් නැහැ. නමුත් ඔබ මේ අවුරුදු 5000 අතර මේ ලක්දිව නැත්තම් මේ පෘථුවියේ පහළ වුණානේ. ඒ පහළුනේ පිංගුතුනි ලෙඩෙත් එක්ක. ওই ලෙඩේ සුව කරගන්න තමයි පිංගුතුනි ඔබ මේ ලෝකෙට පහළ වුනේ. ඔබ ওই වෙද මහත්තයලාගේ ගෙදර එන්න. ওই වෙද මහත්තයලාගේ ගෙදර නැමති මේ කාලේ උපදින්න. ඔබ පිංගුතුනි කරපු පිං මෙච්චරයි කියලා කියන්න බෑ. මේක මා හරි පුදුම කතාවක් පිංගුතුනි. නිකන් හිතන්නකෝ මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්යාට ලෙඩක් හැදෙනවා. ඒ ලෙඩේට දැන් බෙහෙතක් නැතුව ඒ මිනිසයා හැමදාම පීඩා විඳ දුක් විඳ එහෙ යනවා මෙහෙ යනවා ක්‍රමයක් නැහැ වෙද්දු හොයනවා හරියන්නේ නැහැ එක එක જાති වෙද්දු ගාවට යනවා එක එක જાති දේවල් කරනවා හරියන්නේ නැහැ මුළු ලෝකේ පුරාම යනවා හරියන්නේ නැහැ ඒ කොහෙන්වත් මේකට පිළියමක් නැහැ මේ ලෙඩේට නමුත් ලෙඩේ ඉතින් තියෙනවා අපි හිතමුකෝ සුවනෝන ඔලුව කැක්කුමක් කියලා. ඉතින් මහා පුදුම වේදනාවක් අස්ති බිඳෙන තරම් වේදනාවක්. නවත්තන්න කිසිම ක්‍රමයකුත් නැහැ. උපන් දාපඩන්ම මේ වේදනාව. ඉතින් මේ මිනිස්සයා
ලෝකේ පුරා සැරිසරලා එක්තරා කාලයකදී එක්තරා මිනිසෙක් කියනවා ඔබතුමාට ওই තියෙන ලෙඩේට බෙහෙත හොයාගත්ත උතුමෙක් නැත්තම් වෙද මහත්තයෙක් ආන් අර ගම්දනවි ඉන්නවා. හරියටම හරි ඔය ලෙඩේට එයාම තමයි වෙද මහත්තයා කියලා අපට කියන. ඒ ලෙඩේ අපි තුමු ඒ මිනිහයාට කිව්වා කෙනෙක්. ඒ කිව්වට පස්සේ ඒ මිනිහයා බොහෝම සතුටටපත් වෙලා. ඉතින් දැන් ඒ වෙද මහත්තයා ඉන්න ගමට පිට වෙලා යනවා. ඉතින් ගමේ ඉඳලා ගොඩක් දුරයි. පිට වෙලා යනවා දැන්. පිට වෙලා යනකොට ඉතින් මේ දුර වැඩිනේ ඉතින් බොහොම ඈතක යනකොට මේ මිනිහයාට මහන්සි නිසා ඉතින් පොඩ්ඩක් මොකද කරන්නේ? මහන්සියට කියලා අම්බලමක නිදා ගන්න. අම්බලමේ නිදාගත්තට පස්සේ දැන් මේ වෙද මහත්තයා ගමටම ඇවිල්ලා ඉන්නේ. තා පොඩි දුරයි තියෙන්නේ. මහන්සියෙන් නිදා ගන්න. නිදාගෙන හැරුණාට පස්සේ විහිංසුනේ මේ මනුස්සයාට අමතක වෙනවා මේ ආවේ මොකටද කියලා. මේ ආවේ ලෙඩේට බෙහෙත් ගන්න කියලා අමතක වෙනවා. ඊට පස්සේ මේ මිනිසයා අර වෙද මහත්තයාගේ ගමටත් ඇවිල්ලා බෙහෙත් වට්ටෝරුවත් ඒ වෙද මහත්තයා ගාව තියෙනවා. ඒ ඔක්කොම ටික තියෙද්දි මේ මිනිසයාට ආවේ මොකද්ද කියන එක අමතක වෙච්ච නිසා මේ මිනිසයා මොකද කරන්නේ? ඒ වෙද මහත්තයාගේ ගම්පලාතෙන්ම තවත් ටිකිරි මණිකාවක් එහෙම හොයාගෙන කසාදයක් එහෙම බැඳගෙන උඹරක් එහෙම කොටාගෙන දරුමල්ල ටිකක් එහෙම හදාගෙන භෝග වගාකුත් කරගෙන පුංචි පැල්පතකුත් එහෙම හදාගෙන උජාරුවට ඉන්න ඔලු කැක්කුමත් එක්ක මිනිහට අමතකයි මොකද වෙලා තියෙන්නේ කියලා. ඉඳලා මැරිලා. මැරිලි වෙලා ආයිසරයක් අර ඔලු කැක්කුමත් එක්කම උපදින. ආන්ගේ ඉපදිලා එදත් ওই විදිහටම ඕකම සිද්ධ වෙනවා. නමුත් එදා වෙද මහත්තයා නැහැ. වට්ටෝරුවත් නැහැ. මොකද මෙයා ඉපදිලා තියෙන්නේ එක්කෝ වෙන ලෝකෙක. එහෙම නැත්නම් වෙද මහත්තයා නැති කාලෙක වට්ටෝරු නැති කාලෙක. මේකතර මේ ලෝකේ මේ පෘථුවිය ඉපදිච්ච මිනිස්සුන්ටත් ඕක තමයි වෙලා තියෙන්නේ. මේකතර ජම්බුද්වීපයට මිනිස්සෙක් එන්නේ මොකක්වත් කරන්න නෙමෙයි. ජම්බුද්වීපයේ තමයි හිතේ තියෙන දුක් වලට වෙදකම් කරන වෙද මහත්තයාගේ වෙද ගෙදර තමයි මේ ජම්බුද්වීපය. මේ ජම්බුද්වීපයට මිනිස්සෙක් එන්නේ ඔය ලෙඩේට බෙහෙත් කරගන්න. මොකද ඔය ලෙඩේට බෙහෙත් කරන්න පුළුවන් වෙද මහත්තයා ඉන්නේ මේ ජම්බුද්වීපේ විතරයි. ඔබ මේ ජම්බුද්වීපේ පය ගහලා ඉන්නේ මේ ලෝකේ කාටවත් හොද කරන්න බැරි ඔබගේ හිතේ ඔය තියෙන මහ දුක්ගින්න නිවා ගන්න. ඒකයි කිව්වෙ මේ ඔබගේ උරුමය කියලා. හොඳට තේරුම් ගන්න. මේ ඔබගේ උරුමය. මේ ඔබගේ උරුමයට පයින් ගහ ගන්න එපා පිටු. මේ මතක් කරලා දෙන්නේ මේ බෙහෙත් වට්ටෝරු බොන්න කියලා. මේ මතක් කරලා දෙන්නේ මේ බෙහෙත් වට්ටෝරුව බොන්න බෙහෙත් නැත්තම් මේ බෙහෙත් වට්ටෝරුව බොන මහා පිරිසක් ඉන්නවා සමගිව රැස් වෙලා අනිත් අයට උදව් කරමින් බෙහෙත් වට්ටෝරුව බොන. ආන්ගේ පිරිස අතරට ඔබත් එකතු වෙන්න. ඒක තමයි මේ මතක් කරලා කියන්නේ. පින්වතුනි ඔබ මේ ලෝකෙට ඉපදුනේ ওই හිතේ තියෙන දුක්ගින්න නිවල දාන්න. ওই හිතේ තියෙන දුක්ගින්න කියලා කියන්නේ පින්වතුනි කිසිම තේරුමක් නැතුව කිසිම පදනමක් නැතුව මේ ලෝකය ගැන නොදන්න කම නිසා හටගන්න දුක්ගින්දර. මොකද පින්වතුනි මේ ලෝකය ගැන තේරුම් ගන්න බැරි නිසා ලෝකයටම තණ්හා වෙලා
හටගන්න නිර්පරාදේ හටගන්න මහා දුක්ඛඳකට ඔය හිත මුණ දෙනවා. මොකද පින්වතුනි ඔය හිතට වැටහෙනවා නම් මේ ලෝකේ යථාතතු යථා ආකාරයේ කිසිම ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. අපිට මතක ඇති අපි පෞගේ දේශනාවක කතා කරා වහල්කම ගැන. උරුමේ ලබාගෙන ආපු මිනිස්සු ඒක අමතක වෙලා තව මිනිහෙක්ව මරනවා පින්වතුනි ෆෝන් එකක් නිසා. ෆෝන් එකක් නිසා මිනිහෙක්ව මරනවා. ඒ කියන්නේ මිනිස්සයා තනිකරම තමන්ගේ ජීවිතය කැප කරලා තියෙන්නේ දුකට වෙදකම් කරගන්න නෙමෙයි. ෆෝන් එකක් රකින්න. සමහර මිනිස්සු මිනි මරා ගන්නවා ගෙවල් දොරවල් නිසා. ඒ කියන්නේ මිනිස්සු මේ වෙද මහත්තයා ගෙදර ඉපදිලා තියෙන්නේ දුකට බෙහෙත් කරගන්න නෙමෙයි. ගෙදරකට වහල්කම් කරා. සමහර මිනිස්සු රත්තරන් බඩු රකින්නවා මුළු ජීවිතේම. එතකොට මේ මිනිස්සු මේ වෙදගෙදර ඉපදලා තියෙන්නේ හිතට වෙදකම් කරන්න නෙමෙයි. රත්තරන් බඩු වලට වහල්කම් කරා. මතකද අපි ඒ ගැන කතා කළා. හොඳට හිතලා බලන්න තරුණ දරුවනේ ඔබ ගැන. මේ ඔබටයි කතා කරන්නේ. හොඳට හිතලා බලන්න. තරුණ මාළු වැඩිමහල් ලපටි සියලු දෙනා හොඳට හිතලා බලන්න මේ බොහොම සරල භාෂාවෙන් කතා කරන්නේ. බොහොම පහසු සිංහලෙන් මේ කතා කරන්නේ. පහසු නිසා ඉතින් කෙනෙකුට ගානකුත් නැතු වෙන්නත් පුළුවන්. නමුත් පින්වතුනි මේ ධහමේ තුලින් නිවෙන ප්‍රමාණය නම් වචන වලට ඉතින් පෙරලා කියා ගන්න අමාරුයි. මොකද පින්වතුනි අපි හොඳ ආකාරම දන්නවා මේ ලෝකේ ඉන්න කාලේ ඔබ වගේම අපි මහා පුදුම විදිහට වහල්කම් කරා එක එක දේවල් වලට. නමුත් ලෞතර බුදු පියාණන් වහන්සේගේ මේ මහා වට්ටෝරුවට පින් සිද්ධ වෙන්න අද පින්වතුනි එහෙම වහල්කම් කරන්නේ නැහැ. මේ ලෝකේ තියෙන දේවල් වලට වහල්කම් කරන්නේ නැහැ. තව ටිකක් තියෙනවා මෝඩකම නිසා, ඒ කියන්නේ මෝහය නිසා වහල්කම් කරන. ඒ ටිකට බෙහෙත් කරගෙන යන ගුරුවරුත් එක්ක. ඔබටත් මේක කරන්න පුළුවන්. මේක කරන්න මූලික සුදුසුකම් වෙන්න ඕනි මොකක්ද? PhD උපාධියක් තියෙන. සයන්ටිස්ට් කෙනෙක් වෙනවා. මෙහෙම මුකුත් නැහැ බිලි. අපිට හිතක් තිබුණා නම් ඇති. හිතක් තිබුණා නම් ඇති. වෙන මුකුත් ඕනේ. හිතක් තිබුණා නම් පිටින් ඔබට පුළුවන් මේක නිවන්න. මොකද නිවන්න ඕන උපකරණ ඔබ ගාව තියෙනවනේ. නිවා ගන්න පුළුවන්. අපර මතකද මේක දැන් මේ ටිකකට කලින් කිව්වා නොමරා මැරෙන්න ඕන කියලා. නොමරී මැරෙන්න ඕන කියලා. නොමරී මැරෙන්න පුළුවන් පිටින් රහතන් වහන්සේට. මරණේ කොටස් දෙකක් අපිට පේනවා දහම තුලින් බැලුවහම. අපිට ඉදිරියේදී දහම් දේශනා තුලින් මේව ගැන වැඩි විස්තර කතා බහ වේවි. දහම තුලින් බැලුවහම පිටුතුනේ අපිට මරණ දෙකක් පේනවා. එකක් තමයි පිටුතුනේ විපාකයේ මරණය. විපාකයේ මරණය කියලා කියන්නේ ඔය ගතේ මරණය. ඒ කියන්නේ ඔය කයේ මරණය. කයේ මරණය සිදුවීමත් එක්ක ඔතන උදා වෙවි තියෙන හිත් ටික නිරෝධ වෙලා යනවා. හිතේ තියෙන අවිද්‍යාව තෘෂ්ණා නිසා නැගෙන කර්ම ශක්තියෙන් තවත් තැනක ගතකුයි හිතකුයි උදා වෙනවා. ඉතින් ඒක නැවත සිද්ධ වෙන හැම වෙනවනම්. ඔන්නෝක තමයි පිටුතුනේ සාමාන්‍ය මරණය කියලා කියන්නේ. චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින් කරා. ඔය ශරීරය ඇස්සේ ඔය කය ඇස්සේ උදා වෙන හිත ඔතනේ නිරෝධ වෙලා ගිය ගමන් ඔය ශරීරේ හිස් කලෙබරයක් වගේ බිමට වැල්ලා
දිරලා යනවා. තිබ්බ තත්ත්වයටපත් වෙනවා. මොකද පින්වතුනි ඔය ශරීරේ තියෙන්නේ මොනවද? ඔය ශරීරේ තියෙන්නේ මේ මහ පොළොවේ තියෙන දේවල් ටිකම තමයි. වතුර තියෙනවා. උෂ්ණය තියෙනවා. පස් තියෙනවා. ශක්තිමත් දේවල් තියෙනවා. ලාමක දේවල් තියෙනවා. මේ පෘථිවි පෘෂ්ඨයේ නැත්තම් මේ ලෝකේ තියෙන දෙකක් තියෙන්නේ. ඒ ටිකම තමයි ශරීරේ තියෙන. එතනින් හැර කිසිම දෙයක් ඕකේ නැහැ. ඒක ඔය හිත හැදි හැදි තියෙන ඔන්න ඔය හිත ටික නිරෝධ වෙලා ගියාට පස්සේ ඔය ශරීරේ දිරකඩ වෙලා ගිහිල්ලා කොටස් වශයෙන් නැවත සැරයක් තිබිච්ච දේවල් ටික තිබිච්ච තැන් වලටම එකතු වෙනවා. වතුර ටික වතුරට එකතු වෙනවා. ඕකේ තියෙන වාතය ටික වාතයට එකතු වෙනවා. ඕකේ තියෙන පටවි ටිකක් නැත්තම් හයි ශක්තිමත් කියලා අපිට දැනෙන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික පස් වලට එකතු වෙනවා. ඔය ටික තැන් තැන් වල විසිරීලා ගිහිල්ලා ඕකේ තියෙන දේවල් තියෙන තැන් වලටමයි එකතු වෙන්නේ. එච්චරයි වෙන්නේ. ඕක තමයි පින්වතුනි සාමාන්‍ය මිනිස්සු මරණය කියලා කියන්නේ. ඕකත් මරණයක් තමයි. සාමාන්‍ය ලෝකේ නම් ඕක මරණයක්. රහතන් වහන්සේත් එක්ක කතා කරොත් ඕකට කියන්නේ පිරිනුවම් පෑම කියලා. විපාක නිරෝධ වීම. සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් එහෙම මේ මිනිස්යාගේ විපාක නිරෝධ වුණාට ආයිසරයක් උදා වෙනවා. ඒකට හේතුව තමයි අවිද්‍යාව තෘෂ්ණා සහිත කෙලෙස්. නමුත් රහතන් වහන්සේගේ පිංගුතුනි එතන මරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට කියන්නේ පිරිනුවම් පානවා කියලා. ඔන්න ඔය මරණයට කලින් මැරෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකද කියන නොමැරී මැරෙනවා කියලා. ඒ කියන්නේ මේ විපාක ටික මැරුණේ නැහැ. නමුත් මැරුණා. ඒකයි නොමැරී මැරෙනවා කියලා කිව්වේ. ඕන් ඔය දුක උපදින ක්‍රමවේදයේ මරලා දාන එකට කියනවා මරණය කියලා. ඒකට කියනවා අරිහත්ත්වය කියලා පින්තුන. අරිහත්ත්වයටපත් වුණා කියලා කියන්නේ පිරිනුවම් පෑව නෙමෙයි. අරිහත්ත්වය කියලා කියන්නේ පිරිනුවම් පානවා කියන සංසිද්ධියට කලින් සිදුවෙන මරණය. ජාති නිරෝධය. ඕන් ඔය කියන මරණයටපත් වෙන්න තමයි අපි හැමෝම උත්සාහ කරන්නේ. ඔය මරණය කියලා කියන්නේ පිටුනේ ඔබගේ මරණය. ඔබගේ මරණයයි ඔය කයේ මරණය කියලා කියන්නේ දෙක. කයයි හිතයි කියලා කියන්නේ විපාකයක් පිටුනේ. ඔන්න ඔය කයයි හිතයි කියන එක අන්තිමට මැරෙනවා. ඔබ මරණයටපත් වුණොත් ඊට කලින්. අම්මෝ හාමුදුරනේ මාව කොහොම මරන්නේ? එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකට හේතුව පින්වතුනි ඉතින් අපි තවදුරටත් මේ ධහම පරිශීලනය කරා නම් අපට හොඳ ආකාරයෙන් හැමදේම වැටහෙනවා. මේ හිස් ලෝකෙ පිළිබඳ. පින්වතුනි ඔබ දැන් ඔබට ඔබගේ මරණය කියලා ගහම එහෙම බය වෙන්න එකක් ගන්න නෙමෙයි මේ කියන්නේ. ඔබගේ මරණය කියලා කියන්නේ පින්වතුනි ඔබව අවසන් කළ දාන එක. ඔබ කියලා කියන්නේ මොකක්ද එතකොට? පින්වතුනි ඔබ කියලා කියන්නේ තනිකරම ඕනකම් ටික. ඕනකම් පොදිය තමයි ඔබ කියලා කියන්නේ. වෙන මොකුත් නෙමෙයි ඔබ කියලා කියන්නේ. දැන් තවත් මිනිසෙකුයි ඔබයි ගත්තොත් ඒ දෙන්නගේ වෙනස මොකක්ද? මොකෙන්ද වෙනස්කම් හොයන්නේ? රූපෙන්. ඔය කියන්නේ හැඩයක් ගන්නනේ. හැඩය ගැන නෙමෙයි මේ කියන්නේ. ඔබගේ එයාගේ තියෙන වෙනස මොකක්ද? ආන්දරට එයා උසයි මං කොටයි. ඔය ආයි කතා කර රූපයක් ගන්න. රූපේ කියන්නේ මේ කතාව. ඔබගේ එයාගේ තියෙන වෙනස මොකක්ද? පින්වතුනි විපාක වලින් බැලුවහම මේ වෙනසක් පේන්නේ නැහැ. මොකද එතනත් හිත තියෙන්නේ, උතනත් හිත තියෙන්නේ. එතනක් කයක් තියෙනවා, උතනත් කයක් තියෙනවා. මම කයක් හිතක් ගැන නෙමෙයි කතා කරන්නේ. මොකද ඔක රහතන් වහන්සේටත් තියෙනවා. කයක් හිතක් ගැන නෙමෙයි කතා කරන්නේ, ඔබ ගැන කතා කරන්නේ. මොකද්ද ඔබගේ මරණය කියලා කියන්නේ? පින්වතුනි විපාකයට හිත හැදෙනවා. අපි කතා කළා. විපාකයට හැදිච්ච කයක් තියෙනවා. ওই කය ඇස්සේ හිත හැදෙනවා. ඕන් ওই හිත වලට පින්වතුනි ඕනකම් තියෙනවා. ඕන් ඒ ඕනකම් පොදී තමයි ඔබ කියලා කියන්නේ.
ওই හිතවලට සැරින් හැදෙන හැම හිතකටම පිංගුතුනි. එක්ක රූපයක ඕනකමක් තියෙනවා. එක්ක ශබ්දයක ඕනකමක් තියෙනවා. එක්ක ගන්ධයක ඕනකමක් තියෙනවා. එක්ක රසයක ඕනකමක් තියෙනවා. එක්ක ස්පර්ශයක ඕනකමක් තියෙනවා. එහෙම නැත්නම් එක්ක ධම්මයක ඕනකමක් තියෙන හිතර විතරක් ගෝචර වෙන රූප. ඕන් ඔය කියන දෙක ඕනකමක් තියෙනවා. ඔය උපදින හැම හිතටම. ඔය ඕනකම කියන එක පින්තුනේ ඒ වෙලාවේ පරිසන අනුව ඒ ඕනකම වෙනස් වෙනවා. දැන් ඔබට අත්දැකීමක් කිව්වොත් ඔබ පාරේ යනකොට අයිස්ක්‍රීම් ඕනකමක් තිබුණේ නැහැ. මේ වෙන වැඩකට ගියේ. ඒ යනකොට මොකද වෙන්නේ? පාර අයිනේ අයිස්ක්‍රීම් කඩයක් තියෙනවා. ඒ බෝඩ් එක දැක්කම මොකද උනේ? මෙච්චරලා එහෙම ඕනකමක් තිබුණේ නැහැ. එක පාටම ඕනකමක් එනවා නේද? ඉරලා තා පොඩ්ඩක් ඉස්සරහට යද්දී කිසිම ඕනකමක් තිබුණේ නැහැ. රෙදි කඩයක් දකින්නවා. ඇඳුමක් ගන්න ඕන වෙනවා. ඒ රූපෙ දිහා බලන්න ඕන වෙනවා. මෙච්චරලා එහෙම එකක් තිබුණේ නැහැ. ඒකයි කියන්න පිටුනේ ඕනකම කියන එක මේ දුක් ගෙනල්ලා දෙන මූලය කියලා නොදන්නකම නිසා ඕනකමට හිත හරි කැමති. හිතට වැටහෙන්නේ මොකද්ද? මේ ඕනකම නෙමෙයි ප්‍රශ්නේ. ඕන දේ නැති වෙච්ච එකයි ප්‍රශ්නේ කියලා. ඕනකම නෙමෙයි ප්‍රශ්නේ කියලා තේරෙන්නේ. මොකද්ද ඒ ඕනකම? ඕන වෙන්නේ දුකක්ද? නෑ සැප. ඕනකම කියලා කියන්නේ මේක සැපක්. ඕනකමක් කියලා කියන්නේ මොකක්ද? අසුචි ගොඩක්ද ඕනකම? නෑ. ඕනකමක් කියලා කියන්නේ සැපවත් පැවැත්ම. නැත්නම් ආස්වාදී පැවැත්ම. ඕකක් තමයි හැමතිස්සෙම ඕනකමක් විදිහට එන්නේ. ඒතර එහෙනම් හාමුදුරුවෝ රූප ගැන කිව්වේ නේද? ඒවට ප්‍රශ්නයක් එනවා ඇති. ඕනකම කියලා කිව්වේ පොදු එකේ අර්ථයේ කිව්වේ පින්තුනි. ඒ ඕනකම රූපයක් මත පදනම් වෙලා නම් තියෙන්නේ ආන් ඒකට රූප ඕනකමක් කියලා කියනවා. ඒ ඕනකම ශබ්දයක් මත පදනම් වෙලා නම් තියෙන එකට ශබ්ද ඕනකමක් කියලා කියනවා. ඒ ඕනකම ගන්ධයක් මත පදනම් වෙලා නම් තියෙන එකට ගන්ධ ඕනකමක් කියලා කියනවා. ඒ ඕනකම රසයක් මත පදනම් වෙලා නම් තියෙන එක රස ඕනකමක් කියලා කියනවා. ඒ ඕනකම ස්පර්ශයක් මත පදනම් වෙලා නම් තියෙන එක ස්පර්ශ ඕනකමක් කියලා කියනවා. ඒ ඕනකම ධම්මයක් මත පදනම් වෙලා නම් තියෙන එක ධම්ම ඕනකමක් කියලා කියනවා. දැන් අපිට කලින් කතා කරා මතකද මේ ලැබිලා තියෙන ජීවිතේ ෆෝන් එකට වහල් වෙලා ඉන්නවා, ගෙදරකට වහල් වෙලා ඉන්නවා කියලා. මේකතුනේ ගෙදරක් කියලා කියන්නේ ඔය සමූහයක්. ගෙදරක් කියලා කියන්නේ ඕනකම් පොදියක්. පොදියක් ඒ තියෙන ඕනකම් පොදියක්. ගෙදර ඕන. ඒ කියන්නේ ආස්වාදී පැවැත්ම තමයි ඕනේ කොහොමද? දැන් ඒක පදනම් වෙලා තියෙන මොකක් මතද? ගේ මත. දැන් කෙනෙක් වහල්කම් කරනවා අපි හිතමුකෝ කාර් එකට නැත්නම් වාහනේට. වාහනේ වහල්කම් වහල බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒත් ඕනකම්ම තමයි තියෙන්නේ. ඒකයි කිව්වේ බෙන්තුනේ ඔය ඕනකම් පොදි ලබා ගන්න ස්ථාන හෝ පුද්ගලයෝ විවිධ විදිහට මේ ටික හොඳට තේරුම් ගන්න බලන්න. ඕනකම් පොදි නැත්නම් ඕනකම ලබා ගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන ඒවා ගැබ් වෙලා තියෙන පොදි තියෙන ස්කන්ධ ලෝකේ. ඒවා තමයි වාහන, සත්වය, මේ පුද්ගලයෝ නැත්නම් ද්‍රව්‍ය වස්තු ඔය කියන දේවල්. ද්‍රව්‍ය જાති තියෙන පුද්ගලයෝ ඉන්න. ඔහොම ගන්නෙ. එතකොට ඒත් පින්ුතුනි ඕනකම එකමයි. ඔය මොන දෙයක් ගැන කතා කරත් ඕන වෙලා තියෙන එකම தත්ත්වයක්.
ඒ තමයි ආස්වාදී පැවැත්ම. ඕකම තමයි ඕන වෙලා තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි ඕනකම. ඕන් ඔය කියන ආස්වාදී පැවැත්ම සමහරලාට පදනම් වෙලා තියෙන ගෙයක් මත, වාහනයක් මත, මිනිසෙක් මත, ශරීරයක් මත, පිරිමි ශරීරයක් මත, ගෑනු ශරීරයක් මත. ඒ විදිහට මේක පදනම් වෙලා තියෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම. කාර් එකක් මත පදනම් වෙලා තියෙන ඕනකමක් කියලා කියන්නේ ඕකේ කඩලා ටිකක් ඇතුළට ආවම හොඳට පේනවා. ඒත් ඕන වෙලා තියෙන ඕනකම කාර් එකේ රූපය මත, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයක් තියෙනවනම් ආන් ඒක මත පදනම් වෙලා ආයි තියෙන්නේ. එහෙනම් පිටුදුන ඔබට තේරෙනවා දැන් මේ ගොඩාක් දේවල් වහල්කම් කරන එක පොඩ්ඩක් අපි ඒකෙන් ටිකක් ඇතුළට ඇවිල්ලා බැලුවොත් අපිට පේනවා මේ හිත නැත්නම් මේ ඕනකම කියන එක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන දේවල් මත පදනම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හිත රූප වලට වහල්කම් කරනවා. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට වහල්කම් කරනවා. ඇයි ඒවට වහල්කම් කරන්නේ මේ? ඇයි රූප වලට වහල්කම් කරන්නේ? මුකුත් නිසා නෙමෙයි. ආස්වාදී පැවැත්ම ගොඩනගා ගන්න රූපය ඕනේ. ආස්වාදී පැවැත්ම තමයි ඕනකම මූලික. ආන්ගේ ඕනකම ගොඩනගන්න රූපය ඕනේ. නේද? රූපය ඕනේ. රූපය ඕනේ නම් ඒකට කාර් එක ඕනේ. කාර් එක ඕනේ නම් ඒකට සල්ලි ඕනේ. සල්ලි ඕනේ නම් ඒකට රස්සාවක් ඕනේ. රස්සාවක් ඕනේ නම් ඒකට ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ නම් ඒකට හොඳ ඉස්කෝලයක් ඕනේ. හොඳ ඉස්කෝලයක් ඕනේ නම් ඒකට ලෝක සම්මතයේ විවිධ කනෙක්ෂන් තියෙන්න ඕනේ. කනෙක්ෂන් තියෙන්න ඕනේ නම් ඒ මිනිස්සු හම්බ වෙන්න ඕනේ. ඒ මිනිස්සු හම්බ වෙන්න ඕනේ නම් ඒත් කතා කරන වෙලාවල් ඕනේ. මම තව එහාට යන්නද? ඕනේ. ඇතිද ඕනේ? දැන් ඒ පාරේ ආයි මුලට එන්නකෝ. ඒ පාරේ ආයි මුලට ආවට පස්සේ මොකක්ද තියෙන්නේ? ඕනේ. මොකද්ද? ආස්වාදී පැවැත්ම. ආස්වාදී පැවැත්මක් ඕනේ. ආන්ගේ ඕනකම පටන් ගන්නවා හොයන්න. ඒක කොහෙන්ද ගන්න පුළුවන් කියලා. රූපෙන් කියලා දැනෙනවා. මොකද මේ හිත හිතන් ඉන්නවා. මේ ලෝකෙන් ආපු වැරදි දෘෂ්ටිය නිසා ඕන් ඔය ඕනකම මේ රූපෙන් ගන්න පුළුවන්. ඕන් ඔය විදිහට ඔබට පේනවාද පින්වතුනි? මහා ජංජාලයක පැටලිලා තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන අපි තණ්හාවේ මූලං කනත කියලා. මේ ක්‍රමවේදය හරියට තේරුම් අරගෙන මේකේ මුල සිඳින්න ඕනේ. මේ මුලේ තියෙන අවිද්‍යාව හොඳාකාරව තේරුම් ගත්තට පස්සේ ඒක පදනම් කරගෙන එතනින් එහාට ඇලි ඈතට ගිහිලා තියෙන ඔක්කොම ටික ගැලවිලා යනවා. හොඳට තේරුම් ගන්න ඕනේ. තණ්හායි මූලං කනත මේ තණ්හා මුල් සිඳලා දානවා. කොහොමද සිඳින්නේ? ඕනකම කියන එක දුක ලෙස දැකලා. ඕනකම දුක ලෙස දකි දුක්ඛ සමුදය. ඕනකම සමුදය ලෙස දකින්න පුළුවන් අපිට. ඕනකම නිරෝධය දුක්ඛ නිරෝධය ලෙස දකින්න පුළුවන්. දුක්ඛ නිරෝධ මාර්ගය ඕනකම නිරෝධ මාර්ගය ලෙස දකින්න පුළුවන්. ඒ කියන්නේ පින්වතුනි ආස්වාදී පැවැත්මෙහි කලකිරෙන්න ඕනි. ආස්වාදී පැවැත්මෙහි කලකිරෙන්න ඕනි ඔය හිත. ආන්ගේ ආස්වාදී පැවැත්මෙහි කලකිරෙද්දි පින්වතුනි ඕනකම් ඔක්කොම ඉවර වෙලා යනවා. පින්වතුනි ඔබ කියලා කියන්නේ ඕනකම් පොදියට. ඕන් ඔය විදිහට පින්වතුනි ඕනකම් අනන්ත අප්‍රමාණ පරමාණය කොයි හිතේ තියෙනවා. නමුත් ඔය ඔක්කොම හොයන්න බෑනේ. ඒ නිසා මූලික ඕනකම පිළිබඳ තේරුම් ගන්න කිව්වේ. මේ මූලික ඕනකම බේස් වෙලා තියෙන ප්‍රධාන වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මත. ඔය ඔක්කොම කැටි කරාට පස්සේ
රූප වේදනා සංඥා සංකාර විඥාන මත තමයි පදනම් වෙලා තියෙන්නේ. ඔන්න ඔතනින් බින්දර පස්සේ ඊටු ටික හරි පිංගුතුනි. එතකොට ඔබ කියලා කිව්වේ ඔය ඕනකන් ටිකට. පිංගුතුනි ඔබයි තවත් මිනිසෙකගේ තවත් ඔබ කෙනෙක්. ඒ කියන්නේ තවත් තැනක ඉන්න ඔබ කෙනෙක් කියලා ගත්තොත් එහෙම එතන තව මිනිසෙක් කියලා ගත්තොත් ඔය දෙන්නගේ ඔන්න ඔතනින් වෙනස්ක වෙන්නේ පිංගුතුනි. අපි අහනවා නේද ඔයා මොනවටද කැමති? මං කැමති මේවට. ඔයා මොනවද අහන්න කැමති? මං කැමති මේවා. ඒ කියන්නේ එයාගේ එතන ඕනකම් පොදිය වෙනස්. ඔතන ඕනකම් පොදිය එතන ඕනකම් පොදිය වෙනස්. අවිද්‍යාව තෘෂ්ණා නිසා තමයි එතනත් ඕනකම් පොදියක් හැදිලා තියෙන්නේ. මෙතනත් පිංගුතුනි ආස්වාදයේ පිළිබඳ යථා තතු දන්නේ නැති නිසා තමයි මෙතනත් ඕනකම් පොදියක් හැදිලා තියෙන්නේ. එතකොට නංගි මල්ලි අයියා අක්කා නැන්දා මාමා ආච්චි සීයා ඥාතියෝ කියයි යාළුවෝ කියයි ගෑනු ළමයා පිරිමි ළමයා බෝයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක විදිහට කියනවා. ඔය ඔක්කොම පිංගුතුනි ඕනකම් පොදි. අම්මා කියලා කියන්නේත් ඕනකම් පොදිය. තාත්තා සීයා ආච්චි නැන්දා මාමා ඔය ඔක්කොම ඕනකම් පොදියක් ඔය. කොහොම ඒකයි එතන තියෙන වෙනස්කම. එක එක જાතියව ඕනේ. ලෝකේ තියෙන දේවල් තමයි ඕනේ. මොකද ලෝකේ නැති දෙයක් ඕනේ වෙන්නේ නැහනේ. ලෝකේ නැති දෙයක් ඕනේ වුණා නම් පිටුතුනේ ඒකට කියන්නේ නිවන කියලා. මේ ලෝකෙට අදාළ නැති එකක් ඕනේ වුණා නම්. දැන් මේ ඒකයි පිටුතුනේ ලෝකයේ තේරුම් ගන්නේ නිකන් ඒවට hinaත් යනවා සමහරලාට. දැන් මිනිස්සෙක් කසාද බඳින්න තව කෙනෙක්. තව කෙනෙක් අපි හිතමුකෝ යාළු වෙනවා. යාළු වෙන්නේ මොකටද? මේ මං කැමති විදිහට ඉන්න කෙනෙකුට තමයි මං යාළු වෙන්නේ. කොහොමද එයා හොයන්නේ? මේ හලෝ මිස්ටර් මේ මම මේ යාළු වෙන්න පිරිමි ළමෙක් හොයනවා. ආව් මේ ඔයාගේ ඕනකම් පොඩි ටික පොඩ්ඩක් කියන්නකෝ. මගේ රස ඕනකම් පොදියේ තියෙන්නේ කේක් පාන් බටර් අම්බ ඒක ගැලපෙන්නේ නැහැ. මගේ ඕනකම් පොදිය එව නෙමෙයි තියෙනවා හරියන්නේ නැහැ. ඒ මිස්ටර් ඔයාගේ ඕනකම් පොදියේ මොනවාද රූප ඕනකම් පොදියේ තියෙන්නේ? මොනවාද රූප ඕනකම් පොදිය වගේ? ඕස්ට්‍රේලියාව බලන්න. සීගිරිය බලන්න. දඹුල්ල බලන්න. නුවර බලන්න. හරියන්නේ. ඔයා හරියන්නේ. දැන් මොකද්ද මේ කරන්නේ? මෙතන තියෙන ඕනකම් පොදියේ රූප ඕනකම් පොදිය තවත් තැනක තියෙන රූප ඕනකම් පොදියත් එක්ක මොනවද වෙ කරන්නේ? සසඳනවා. සසඳ බලනවා. සසඳ අපි මහා පාර යනවා කියලා කියනවා. සංසන්දනය කර සසර යනවා ඉතින්. ඉතින් කොහේ හරි ඔය සසඳල බැලුවට පස්සේ ටිකක් ගැළපෙනවා වගේ නා. එයා නම් මගේ ජාතියමයි. එයා නම් මට හොඳටම ගැළපෙනවා. කියලා මොකද කරන්නේ? කියලා ඉතින් මොකක් හරි සම්බන්ධතාවයක් හදාගන්න. ඊට පස්සේ දෙන්නත් එක මොකද කරන්නේ? දෙන්න හරි මේ පිරිස මොකද කරන්නේ? ඒ ඕනකම් පොදිය මේන්ටෙනන්ස් කරනවා. එතනින් එහාට ඒ ටික පවත්තනවා. ඒවල් ලෝකේ පවත්තන. ඔය තියෙන්නේ. එතකොට පින්ගතුනි ඔය හිතේ මහා ඕනකම් පොදියක් තියෙනවා. ඕන් ඔය පොදිය තමයි ඔබ කියලා කියන්නේ. ඒක අපිට කිව්වේ පින්ගතුනි ඔබයි තව කෙනෙක් අය සසඳන්න පුළුවන්ද කියලා බලන්න කියලා. මොකද්ද වෙනස්කම හොයලා බැලුවොත් එහෙම. ඕක තමයි එකම වෙනස්කම. ඔය ඇඟේ තියෙන කෑලි ටික බැලුවොත් එහෙම ඔය ඔක්කොම එකයි. දැන් ඔය අපේ ඔබගේ ශරීරයක් තියෙනවා. දැන් ඔය ශරීරයේ ඕනකම කියලා කියන්නේ ඒ පොදියම එකක් තමයි. ඔතන ශරීරයක් තියෙන තවත් තැනක ශරීරයක් තියෙනවනේ. ඒ ශරීර දෙකෙන් ඇහුවොත් එහෙම මේ ලං වෙලා ඉන්න කැමතිද ඈත් වෙලා ඉන්නද කැමති? එහෙම එකක් කියන්නේ ලං වෙලා හිටියත් එකයි ඈත් වෙලා හිටියත් එකයි. ඒවට එහෙම සෙන්ස් වෙන්නේ නැහැ. ඒව නිකන් රූප. ඔය කය කියලා කියන්නේ රූපයක්. ඔය කයට කිසිම දෙයක් එහෙම අදාළ නැහැ පින්තුනි. ඔය කාට ඔක්කොම එකයි. ඒ හිටියත් එකයි දුප්පත් පැලක හිටියත් එකයි
රජමාලිගාවක හිටියක් තිබුණත් එක ඔය කයට මොක වුණත් එකයි මිනි වලක තිබුණත් ඔය කයට ගානක් නැහැ. ඔය කයට වතුර හිටියක් තිබුණත් එකයි ඔක්කොම එකයි. මොකද ඔය උපේක්ෂාව. ඔය කය කියලා කියන්නේ නිකන් ජස් විපාකයක් රූපයක්. ඕවට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඕවා නෙමෙයි සංසන්දනය වෙන්නේ පිංගුතුනේ. ඔය හිතට එතකොට ප්‍රශ්නයක්ද? නෑ හිතරත් ප්‍රශ්නයක් නෑ. ඔය හිතවල තවත් තැනක තියෙන හිතක් කියන එක ප්‍රශ්නයක් නෑ. ඕවා නිසා නෙමෙයි ප්‍රශ්නේ ඉන්නේ. ඔය හිතවල තියෙන ඕනකම. අපි කතා මේක හොඳට තේරුම් ගන්නවට වඩා පිටුතින් මානසිකාරය කරන්නයි ඕනේ. මේ ලෝකේ නැති දෙයක්. ලෝකේ තේනවා කියලා හිතාගෙන නෙවෙයි හිතේ ඉන්නේ. ඒකට හේතුව මේකද එහෙම හිතට හිතෙන එක සාධාරණයි. ඇයි? ඉතින් ඕනකමක් නැතුව තිබුණේ නැහනේ කවදාවත්. ඕනකමක් කවදා හරි නැතුව තිබුණා නම් ඒ කියන්නේ කොයි හිතකරි ඕනකමක් නැති හිතක් තිබුණා නම් එහෙනම් ওই හිතට වෙනසක් දැනෙනවා. වෙනසක් තේරෙනවා. මේ නැතුව තියලා තිබුණොත් වෙන්නේ වෙනසක් තේරෙන්නේ නැත්නම් වෙනසක් තේරෙන්නේ නැහනේ. උපන්දා පටන් ඔලුව කැක්කමක් තිබුණොත් එහෙම. ඉතින් කොහොමද දන්නේ ඒ ඔලුව කැක්කම කියලා? නේද? ඔබට හීන පේනවා. ඔබ කවදා හීනෙන් කවුරුහරි මිනිස්සුන්ට හීනයක් පේනවා. ඒ මිනිස්සයා කවදාත් හීනෙන් ඇහැරිලා ගන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සයා කොහොමද දන්නේ දකින්න හීනයක් කියලා? අන්න ඒ වගේ ඔය ඕනකම කියන එක හිත මිදිලා නැති නිසා කිසි දවසක දන්නේ නැහැ එහෙම තත්ත්වයක් තියෙනවද කියලා. ආස්වාදී සැපවත් පැවැත්ම කියන එක මුලාවක් මේ ලෝකෙට අදාළ නැති එකක් කියලා හිත දන්නේ නැහැ. ඉතින් මගේ සතුට කියන එක පිංගුතුනේ අමුතු එකක් ඈ. ලෝකෙ මිනිස්සු ඔක්කොමක දන්නවනේ. සත්‍යය සතාසීපාවක් දන්නවනේ. සතාසීපාවගේ හිතත් ওই පස්සේ තමයි යන්නේ. නමුත් ওই හිත පස්සේ යන්නේක මේ ලෝකෙට අදාළ නැති පෙලිල්ලක් නිසා ගොඩ නැගෙන දුක්ඛඳක මූලයක් කියලා දකින්න නම් වෙන කෙනෙක් ඒක දැකපු උතුමෙක් ඒක පෙන්වලා දෙන්න ඕනේ. ඒකනේ ලෝතර බුදු පියාණන්සේ ලෝ පහළ වෙලා මතු කරලා දුන්නේ. ඔය පස්සෙන් යන එක මොකද්ද කියලා තේරුම් ගන්න. ඔය පස්සෙන් යන්නේ මේකතුනි. මේ ලෝකේ ඇත්තටම සාමාන්‍ය විපාකෙට තියෙන එකක් නෙමෙයි. මේ ලෝකේ තියෙන හිතයි ගතයි. ওই හිතටයි ගත මේ හිත ගතක වැත්තකට දාමුකෝ. ওই හිතට මේ ලෝකේ නැති දෙයක් ඕනේ නැහැ. නමුත් වෙලා තියෙන්නේ මේ ලෝකේ නැති දෙයක් කියලා දන්නේ නැහැනේ හිත ඒක. හිත හිතන් ඉන්නේ එහෙම එකක් මේ ලෝකේ තියෙනවා. ඒක ෂෝක්. ඔන්නෝකට කියනවා මේක අවිද්‍යාව කියලා. ආස්වාදයි කියලා හිතන් ඉන්න එක. ආස්වාදී සැපවත් පැවැත්ම ෂෝක් කියලා හිතන් ඉන්න එක. ඕක ෂෝක් කියලා හිතන් ඉන්න තාක් ඔය ඕනකම් උපදිනවා. මොකද ඕන වෙලා තියෙන්නේ ආස්වාද සැපවත් පැවැත්මක්නේ. ඒක මර උගුලක් කියලා දන්නේ නැහැ. ඒකයි හොඳට තේරුම් ගන්න පිටුතුනේ ඔය ඕනකම් කිසි දවසක අයින් වෙන්නේ නැහැ. ඔය ඕනකම් නැති නිසා ඔය ඕන වෙච්ච දේවල් ඕන වෙච්ච වෙලාවල් වල නැතිවීමත් එක්ක ආපු දුක් ගින්දර මෙච්චරයි කියලා කියන්න බෝද ඒකට කියන 11 මහා ගින්න කියලා. ජාති දරා ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියලා කියන ওই ටිකට. 11 මහා ගිනි කඳක් උදා වුණා. එච්චරයි උනේ වෙන මුකුත් උන්නේ නැහැ. උපන්දා පටන් ඕනකන් නිසා වය හටගත්තා. වෙන මොනව වෙන්නද? ওই ටික තමයි උනේ. ඕනකම් පොදිය නිසා අනන්ත අප්‍රමාණ බය ශෝකයටපත් වෙනවා. ඇයි? මොකද ඕනකම ෂෝක් කියලා හිතන් ඉන්න නිසා. ඒක අපිට හොඳට තේරුම් ගන්න. මේ ලෝකය අනිච්චයි. මේ ලෝකේ හේතුන්ගේ ඵල. හේතු ප්‍රත්‍යයෙන් උදා වෙනවා හේතු නිරෝධ වීම වැය වෙලා යනවා. ඕක තමයි ලෝකේ සදාචනික යථාර්ථය ඇත්ත. ලෝකේ තියෙන්නේ රූපයි, වේදනයි, සංඥායි, සංකාරයි, විඥානයි. ওই ටික තමයි ලෝකේ තියෙන්නේ. ওই ටික හැර වෙන කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ලෝකේ තියෙන ඔන්න ඔය ටිකේ ඔය කියන ආස්වාදී සැපවත් පැවැත්මක් නැහැ. ඒක ඔය ලෝකේ තියෙන ඒවා තියෙන එකක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ලෝකේ තියෙන දේවල් වල එහෙම එකක් තියෙනවා කියලා හිතන් ඉන්න. හිතන් ඉන්න තාක්කල් පෙළෙනවා. පෙළීමේ ප්‍රතිඵලයක් විදිහට එහෙම එකක් තියෙනවනේ කියලා හැඟෙනවා. පෙළීමේ නිදහස් වෙද්දී. ආත්මිකුතුනි ලෝකේ ඇත්තටම තියෙන ওই ටික. ඒකයි කියේ ලෝකේ අනිච්චයි කියලා. හේතුක ඵලයක් විදිහට හටගත්ත රූපයක් තියෙනවා. හේතුන්ගේ ඵලයක් විදිහට ඒ රූපය ඇස්සේ
හැමතිස්සෙම හිත හට ගන්නවා. වේදනා හට ගන්නවා. සංඥා හට ගන්නවා. සංකාර හට ගන්නවා. ඒ ඔක්කොම උදා වෙනවා වෙර වෙලා යනවා. නිරෝධ වෙලා යනවා. ඔච්චර තමයි ඔය කියන බඹයක් පමණු ලෝකේ තියෙන්නේ. ඕන් ඔය ලෝකේ සම්පූර්ණයෙන්ම පාවිච්චි කරනවා. ඕන් ඔය ඕක ASCII හැදෙන හිත මොකටද? අර ඕනකම වෙනුවෙන්. ඒක ප්‍රතිඵලයක් විදියට මේ විපාකයට උපදින හිත්වලට මහා දුක් ගින්නක් ගෙනහලා දෙනවා. ඇයි? මොකද පිටුතුනි නැති දෙයක් හොයන එකම පීඩාවක් නෙමෙයිද? නැති දෙයක් හොයන එකම පිටුතුනි ඔය නැති දෙයක් හොයන එක කියන එක හිතට මහා පුදුම කරදරයක් ඔය. ඕක කොච්චර කරදරයක්ද කියලා පිටුතුනි හරියටම දන්නේ රහතන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේ නමකින් ඇහුවනම් උන්වහන්සේ කියලා දෙයි. ඕක මා හිතට ඕක හොයන එකම කරදරයක්. මහා පුදුම පීඩාවක්. එතනින් නවතින්නේ නැහනේ. හොයලා නැති වුණොත් එහෙම. හොයලා නැති වුණොත් එහෙම පිටුතුනි 11 මහා ගින්න උදා වෙනවා කෙලින්ම. ආයි අහන්න දෙයක් නැහැ. පිටුතුනි හොයලා නැති වුණොත් එහෙම එන දුක්ඛඳ කොච්චරද කියනවනම් පිටුතුනි සමහර කෙනෙකුට පිස්සු හැදෙනවා. පිස්සන් කොටට ගිහින් දානවා. ආස්වාදී සැපවත් පැවැත්මක් කෙල්ලගේ තියනවා කියලා හිතෙනවා. නැත්තම් ගෑල් ළමයාගේ තියනවා කියලා හිතෙනවා. ඇයි? ගෑල් ළමයාගේ රූපයක් තියෙනවා. වේදනා රූපයක් තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා. වෙන මොනවද ගෑල් ළමයාගාව තියෙනවා? ඔය ටිකනේ තියෙන්නේ. ඕන් ඔය පොදියේ අර ආස්වාදී පැවැත්ම තියෙනවා කියලා හිතෙනවා. හිතුන ගමන් මොකද වෙන්නේ? දැන් ඕනේ. මොකද ඕනේ ආස්වාදී පැවැත්ම. මිසක් ගෑල් ළමෙක් කෙල්ලෙක් කොල්ලෙක් ඕන නෙමෙයි. එහෙම එකක් කාටවත් ඕනේ නැහැ. ඕනේ ආස්වාදී පැවැත්ම. ආන්ගේ ආස්වාදී පැවැත්ම එන්න නම් අර රූපේ ඕනේ දැන්. ඒ ගෑල් ළමයා ඕනේ. ඊය ඕනකම තිබුණොත් හරි. පෙලිල්ලෙන් නිදහස් වෙනවා. ඕනකම නැති වුණොත් එහෙම. නිකන් නැති වෙන්න වගේ යද්දි කොහොමද එන බය? නැති වුණොත් පිඟුතුනි හිතට දැනෙන්න ගන්නවා. අනේ අර ආස්වාදී පැවැත්ම ආයි ගොඩනගා ගන්න බෑනේ කියලා මහා දරන්න බැරි තරම් ගින්නක් එනවා හිතට. ඒ ගින්දර පිඟුතුනි සමහර වෙලාවට ඕව යනවා. ඒ කියන්නේ ප්‍රමාණය නැත්තම් සීමාව ඉක්මවා යනවා. සීමාව ඉක්මවා ගියාට පස්සේ පිඟුතුනි මේ හිතට හැංගෙන්න ගන්නවා. ඒ ගෑල්ල මැද මගේ ඉස්සරහ ඉන්නවා කියලා. දරන්න බැරි කමට මේ හිත විකෘති වෙලා උමතුවෙන් හැංගෙන්න ගන්න මේ ගස් කොළන් පෙන්න මේ කොල්ල දැන් මේ ගස් කොළන් යාන වාහන ඒවා පෙන්න ඉන්න මේ මගේ ගෑල්ල මේ අනේ මේ ඉන්නේ කියලා මේ පාරේ ලයිට් කරනව අල්ලනවා ගිහිල්ලා. එයාට හිතනවා දැන් මේ ආය තමයි කියලා. පිස්සු හැදිලා දැන්. ඒ කියන්නේ සීමා පැනලා ගිහිල්ලා. සීමා පැනලා ගියාට පස්සේ හිතට දරන්න බෑ. දරන්න බැරි එකේ ප්‍රතිඵලයක් විදිහට දැන් මේ හිතට පේන්න ගන්නවා. ඒ ගෑනු ළමයි වගේ හැමදේම. ඔය පිස්සන් කොටුවට ගිහිල්ලා බලන්නකෝ. පිස්සන් කොටුවේ ඉන්න ඔක්කොම ඔය කට්ටිය නෙමෙයිද කියලා. එක වාහනයක් පස්සෙන් ගිහිල්ලා ඒක නැති වෙලා. එක ගෙයක් පස්සෙන් ගිහිල්ලා ඒක නැති වෙලා. එක්ක තමන්ගේ බඩු බාහිර ආදී අවුරුදු ගාන රැකගත්ත දේවල් ටික නැති වෙලා. එහෙම නැත්නම් ගෑනු ළමයි තරහ වෙලා. එක්ක නැත්නම් පිරිමි ළමයි තරහ වෙලා. එහෙම නැත්නම් කසාද නෝන එලිලා මැරිලා. කසාද මහත්තයා එලිලා මැරිලා. එක්ක මුළු පවුලම මැරිලා. ඔය වෙච්ච අය නෙමෙයිද බලන්න පිස්සන් කොටුවේ ඉන්නේ ගිහිල්ලා හොයලා බලන්න. එක්ක ජනාධිපති වෙන්න කියලා බැරි වෙලා. දැන් මේ මිනිහට හිතනවා ජනාධිපති කියලා. ඒ හිතේ හිතන පිස්සු හැදිලා. ඇයි අර ආපු ප්‍රෙෂර් එක දරන්න බැරි වෙලා. ආස්වාදී පැවැත්මක් ඒ හිතට ඕන උනේ. ඒ ආස්වාදී පැවැත්ම ජනාධිපති වුණාට පස්සේ ලැබෙනවා කියලා හිතාගත්තා. හිතාගත්තට පස්සේ මොකද උනේ? දිගින් දිගටම දැන් ඉන්න බෑ. පෙරෙල්ල ගොඩ නැගෙනවා. දුක්ඛඳ ගොඩ නැගෙන්න ගන්න 11 මහක ඉන්න. ගොඩනැගිලා එයා ඡන්දෙන් පෙරදුනා කියලා ආවරංචි. ආරංචි ආපු ගමන් මොකද උනේ? දැන් කවදාවත් අර ආස්වාදී පැවැත්ම ගොඩනගා ගන්න බෑ කියන අදහසක් ආවා. ඒත් එක මහ ගින්දරක් හට ගන්නවා. ඒක ප්‍රතිඵලයක් විදියට. හිතට දරන්න බැරි වෙනවා. දරන්න බැරි වුණාට පස්සේ දැන් පිස්සු කියලා කියනවා. එතනින් එහාට එයාට හිතන එයා ජනාධිපති කියලා. මොකද හිතට දරන්න බැරි වුණා. හිත කියන්නේ ස්වභාවික දෙයක් නේ. ඒකට දරන්න බැරි වුණා ඒ එන ප්‍රෙෂර් එක. ඒ නිසා දැන් උමතුයි. දැන් මං ජනාධිපති මේ මගේ ඇමතිලා. මේ මගේ වාහනේ කියලා පිස්සන් කොටුවේ ඉන්නේ පිස්සු ටික වෙන්න කෑ ගහම. දොස්තරලාට කියන මුන් ඔක්කොටම පිස්සු මම මේ ජනාධිපතිට බෙහෙත් දෙන්න මොලේ හොඳ නැද්ද මුන්ට කියලා. එක විකාරයක්. ඉතින් මේක තුන ඔබගේ දරුවන්ට ඕක තමයි වෙන්නේ දවසක. පිඟුතුර ඔය මාර මුලාවේ මිදෙන්න තියෙනවනේ ඊට වඩා සුවයක් කොහෙද පිඟුතුනේ තියෙන්නේ?
මොකටද ලෝකෙ පස්සේ යන්නේ? ලෝකෙ පස්සේ යන්නේ ලෝකෙ ගැන දන්නේ නැති කමට. ලෝකෙ උලාකන්නේ ලෝකෙ ගැන දන්නේ නැති කමට. ලෝකෙට වහල්කම් කරන්නේ ලෝකෙ ගැන දන්නේ නැති කමට. ඒකයි කියන්නේ මේකේ මන් තණ්හා නැහැ මන් තණ්හා නැහැ කියලා තණ්හාව හිම අයින් කරන්න බෑ. තණ්හාව අයින් කරන්න බෑ අවිද්‍යාව තේරුම් ගන්න යෝනේ. විද්‍යාවයි අවබෝධ වෙන්න ඕනේ. විද්‍යාව අවබෝධ වෙනකොට තණ්හායි නිරෝධ වෙනවා. තණ්හායි ඡය වෙනවා. තණ්හා ක්ෂය වෙනවා. තණ්හා කරන්නේ නැතුව ඉන්නවා කියලා ඒව කරන්න බෑ. එහෙම කොහොමද කරන්නේ? අවිද්‍යාව තේරුම් ගන්න ඕන වෙනතුනි. ඒකයි කියන්නේ පිටුතුනි. ඔබට සම්පූර්ණයෙන්ම නිවෙන්න බැරි කමක් නැහැනේ. ඔබට නිවෙන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න ඕ හිත පස්සෙන් යන එක දිහා. ඔය හිතේ අවශ්‍යතාවය. හිතේ අවශ්‍යතාවය පිළිබඳව අරමුණ විචාරණය කරන එක විතරයි. හිතක් ගොඩනගන්නේ ඒකට. ඒ ගොඩනගෙන හිතට උමතු වෙනවා. ඒ ගොඩනගෙන හිතට ඒ ගොඩනගෙන හිතේ වැඩේ කරන්න දෙන්නේ මේ ඕනකම්. දැන් එකින් එක ඕනකම් අල්ල එහෙම තියෙන ඔක්කොම ඕනකම් අයින් කරන්න බෑ පින්වතුනි. එකක් උදාහරණයට ගත්තර කමන්නේ. උදාහරණයට අරගන්නේ මොකටද? ඕනකම පිළිබඳ යථාභූතව දකින්න. යථාභූතව දකින්නවා කියන්නේ මේක නිසා තමයි මේ මහා ගිනි කඳ හදා හැදෙන්නේ කියලා වැටහා ගන්නවා. මේ ඕනකම කියලා කියන්නේ දකින්න දුක කියලා වටහා ගන්නවා. ආර්යෝ දකින්න දුක කියලා වටහා ගන්නවා. ඒ කියන්නේ මේ සැප දුක ලෙස දකිනවා. ඇයි සැප දුක ලෙස දකින්නේ? ඒක නිසායි 11 මහා ගින්න උදා කරන්නේ. 11 මහා ගින්න උදා කරන්නේ ඒක නිසා නම් ඒක 11 මහා ගින්න නැමැති මහා ගින්දරේ දුක් හදන දුක් මූලය. මූලය නිසා ඒකට දුක කියලා කියන්නේ. දුක්ඛාරය සත්‍ය. එතනින් ඔබට මොකද එතකොට කරන්න තියෙන්නේ? ලෝකේ ගැන කලකිරෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ඊය ජරාව කක්ක හපුව මේ ලෝකේ හැමතැනම ජරාව මේ ගඳයි මේ ශරීරේ නම් ගඳයි වැසිකිලි ගියාමත් ගඳයි. ඉතින් වැසිකිලි ගියාම ගඳ නැතු වෙන මොකක්ද? ඊයා එහෙම නෙමෙයි පිටුතුනි. ඔය තියෙන්නේ ඔක්කොම විපාක. ඔය විපාක පස්සේ හිත සැරිසරන්නේ ආන් අර අවශ්‍යතාවය නිසා. ආන් ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක තේරුම් ගන්න පිටුතුනි හිත පස්සද්ධියටපත් වෙන සැහැල්ලුවටපත් වෙනවා. ඒ කියන්නේ හිත බැඳිලා තීච්ච බැමි ටික ටික ලිහෙන්න ගන්නවා. ලිහෙන්න ගන්නකොට පිටුතුනි හිත හිතේ தත්ත්වයට ක්‍රමානුකූලවපත් වෙනවා. සමතේටපත් වෙනවා. කෙලෙස් සමතේටපත් වෙන විදර්ශනාව කිරීම තුලින් මේ හිතට වෙලා තියෙන විකෘතිය හොඳට තේරුම් අරගෙන දර්ශනය කර බලද්දි ක්‍රමානුකූලව පිටුතුනි මේ හිතේ තියෙන අර පටි ලිහෙන්න ගන්නවා. බැමි ලිහෙන්න ගන්නවා. බැමි ලිහෙන්න අරගෙන මොකද වෙන්නේ? බැමි ලිහෙනකොට මොකද වෙන්නේ? හිර වෙනවද බුරුල් වෙනවද? සැහැල්ලු වෙනව නෙමෙයිද? සැහැල්ලු වෙනවා. ඔය හිත මේ ලෝකේ තියෙන දේවල් සම්බන්ධයෙන් තියෙන බන්ධන ලිහෙන්න ගන්නවා. ඔබට ඇහැට පේන්නේ නැහැ ලිහෙන හැටි. ඈතින් ලිහෙනවා. අර ඔබට ඉස්සෙල්ලා කිව්ව දිග කතාව මේක ඕන නිසා මේක ඕන වෙනවා මේක ඕන නිසා මේක ඕන වෙනවා මේක ඕන නිසා මේක ඕන වෙනවා ඔහොම ඕනකම් ඈතට ගියේ ආන් එකේ අගින් ලිහෙනවා. අගින් ලිහෙන්න ගන්නකොට පිටුතුනි මේ මොකද මේ මෙහි තණ්හාවේ මූලය තමයි සිඳින්නේ දැන් මේ. තණ්හාවේ මූලය මෙහි හොල්ලද්දි මෙහි විදර්ශනා කරද්දී අර අගින් ලිහෙනවා. අගින් ලිහෙනකොට පිටුතුනි මේ පටි ලිහෙන්න ගන්නකොට සැහැල්ලුව දැනෙන්න ගන්නවා පස්සද්ධිය දැනෙන්න ගන්නවා. ඒ සැහැල්ලුව දැනෙනවත් එක්ක මහා ප්‍රීතියක් දැනෙන්න ගන්නවා හිතට. ආන්ගේ ප්‍රීතිය දැනෙනවත් එක්ක මොකද වෙන්නේ පිටුතුනි? තව තවත් ඒක කරන්න හිතන වීරිය නැගෙන්න ගන්නවා. වීරිය නැගෙනවත් එක්ක මොකද වෙන්නේ? මේ ධම්ම අවබෝධය තව තවත් තීව්‍ර වෙන්න ගන්නවා. මේ ධම්ම අවබෝධය තවත් වැඩි වෙන්න ගන්නවා. වැඩි වෙන්න මොකද වෙන්නේ? ටිකෙන් ටික හිත සමතේටපත් වෙලා හිටිනවා. හැමතිස්සෙම හිත මේ කටයුත්ත කරන එකෙහි නිරත වෙලා ඉන්නවා. හිත දිගින් දිගටම මේ කටයුත්තේ නිරත වෙනවා සමාධියටපත් වෙනවා. මොකද මේ කටයුත්ත කිරීමේ අගිස්සක් පේන්න තියෙනවා. ඒ තමයි සියලු බැඳි ලිහෙන වෙලාව. ආන්ගේ කෙලවර පෙනිලා ආන්ගේ කෙලවර වෙනුවෙන් කටයුතු කිරීමක් සිද්ධ වෙනවා. අග දැකලා කටයුතු කරගෙන යනවා. ආන්ගේ අග තියෙන සමයට
හිත ඇදී හිටිලා කටයුතු කෙරීගෙන යනවා. ඔහොම තමයි පිටුතුනි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේක වැඩි මේක ඒක මේ මෙතනින් එහාට පිටුතුනි බොහොම ගැඹීරව මේ කොටස් කතා කරන්න තියෙනවා. ඉතින් ඒකට මේක වෙලාවක් නෙමෙයි මේකද බොහෝ කරුණු කාරණා තියෙනවනේ කතා බහ කරන්න. ඉතින් එතකොට ඔබට ක්‍රමානුකූලව මේ හොඳට වැටහෙනවා. පිටුතුනි මේ කියපු දේවල් ටික හොඳට ගලප ගන්න. ගලපගෙන ඉවරලා බොහොම ප්‍රසාදයෙන් පස්සද්ධියෙන් කටයුතු කරන්න. ලෝකේ ගැන හොන් පුළුවන් තරම් තේරුම් ගන්න. මුකුත් කරන්න දෙයක් නැහැ ලෝකේ තේරුම් ගන්නයි තියෙන්නේ. ලෝකාබෝධයටපත් වෙන්නයි තියෙන්නේ. ලෝකාබෝධයටපත් වෙනවා කියලා කියන්නේ ධර්මාබෝධයටපත් වෙනවා තමයි පිටුතුනි. කරන්න පිටුතුනි මේ හිත යථා තත්ත්වයටපත් වීගෙන යනවා. යථා තත්ත්වයටපත් වීගෙන ගිහිල්ලා යම් දවසක ඔබ කියන කෙනාව ඉවර වෙනවා. කියන්නේ ඔබ කියලා කිව්ව ඕනකම් පොදියටනේ. ඕන් ඒ ඕනකම් පොදිය නිරෝධ වෙලා යනවා. ඉවරම වුණා ඕනකම් පොදිය. ඒ කියන්නේ ඔබ ඉවර වුණා. අන්න ඔබගේ මරණය. ඔබ මලා. ඔබගේ මරණය වුණා කියලා කියන්නේ දැන් එතනින් එහාට මොකද්ද මැරෙන්න තියෙන්නේ? එතනින් එහාට මැරෙන්න තියෙන්නේ ගතයි හිතයි විතරයි. ඔබ මලා. ඕනකම් පොදිය ඉවරයි. ඕනකම් පොදිය ඉවර වෙච්ච දවස කියන අරිහත් වුණා කියලා. එතනින් එහාට තියෙන විදිහ ගතයි හිතයි විතරයි. ඔබ කියලා එකක් නැහැ එතනින් එහාට. මේ වචනයක් ගැන නෙමෙයි කතා කරන හොඳ තේරුම් ගන්න. එතනින් එහාට ඔබ කියලා එකක් නැහැ පිටුතුනි. එතනින් එහාට තියෙන මොකක්ද? ගතයි හිතයි විතරයි. ඒකත් ඒ කර්ම ශක්තිය තියෙන තාක්කල් තියලි වෙලා ඔය ගත ඉවර වෙලා යනවා. දුකයිද දැන් එතකොට? දුක තියෙන්නේ ඕවටනේ. ඉතින් ඕනකම් පොදි වුණාට පස්සේ කොහෙද ඔබක් ඉන්නේ එතන? ඕනකම් පොදි තමයි ඔබ කියලා කියන්නේ. ගතයි හිතයි විතරයි ඉතුරු වෙන බෙකුද එතනින් එහාට ගතයි හිතයි ඒ කාලේ ගියාට පස්සේ නිරෝධ වෙලා යනවා. දැන් තමාර අයට ප්‍රශ්නයක් තියෙනවනේ. මොකද්ද? අනේ මේ බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන්නේ බණ අහලා නිවන් දකින්න මට නම් බෑයි. නිවන් දැක්කම ආයෙ උපදින්නේ නැහැ. මේකසි නිවන් දැක්කම උපදිනවද නැද්ද කියන එක ඔබට තියෙන ප්‍රශ්නයක්. මිසක් හිතරයි ගතරේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි ඔය. ඒකයි ඕනකම් පොදි ඉවරුණාට පස්සේ ඒ ප්‍රශ්නේ නෑ. ඔය ඕනකම් පොදියට තමයි ඕන වෙලා තියෙන්නේ මොකද? ඒ නිසා එහෙම කියන්නේ. මගේ කනට ඇහිලා තියෙන බේුත් එහෙම කියන මිනිස්සු. හපෝ මේ වරණම් අහන්න බෑ එතකොට ආයි උපදින එක නවතිනවා. මේ උපදින එක නවතිනවා කියලා කියන්නේ මේ වෙන කාරණාවක් ඒ. මේ හිතේ දුක් උපදින කිසි පදනමක් නැතුව තේරුමක් නැතුව. ඕන් ඔය ගොඩනගෙන දුක් හඳින් හිත නිදහස් කරගන්න එකයි ධහම කියලා කියන්නේ. නිවන කියලා කියන්නේ. මේකෙන් නිවන පූර්ණ වෙන්නේ කවද්ද? ඔය ඔබ ඉවර වෙච්ච දවසට. ඒ කියන්නේ මැරෙන්න කලින් මැරුණාම. හං එදාට ඉවරයි ප්‍රශ්නේ. අන්න නිවන. නිවුණා. නිවන කියන්නේ මොකටද? නිවුණා. මොකද්ද නිවුනේ? නිවිච්ච එකක් ආයි නිවෙනවද? නෑ. ගින්න නිවෙනවා. හිතේ ගිනි උපදින ක්‍රමවේදය ඉවර වෙනවා. ඒත් එක්කම ගිනි ඉපදීම අවසන් වුණා. අන්න නිවුණා. සද්ධාහටම නිවුණා. ඕකට කියනවා නිවන කියලා. ඔය නිවන ලබන්න පින්වතුනි ඔය ශරීරය මැරෙන්න කලින්. ශරීරය මැරෙනවත් එක්කම ලබන්නත් පුළුවන්. ගොඩක් වෙලා හරින ශරීරය මැරෙන්න කලින් ඕක ලබන්න. ඊට පස්සේ කාලයක් හිරලා ඕක මැරලා යනවා. ප්‍රශ්න ඉවරයි. ඒකයි කියන්නේ පින්වතුනි. ඔබගේ උරුමය ඔබට තියෙනවා. මේ මහා සාර ගම්බීර දහම තියෙනවා. ඒ දහම පරතරකට වඩමින් අපේ උතුම් ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ සියලු දෙනා කටයුතු කරගෙන යනවා. ඊට ඔබ ආරාමයේත් එක්ක සහසම්බන්ධ වෙලා පින්වතුනි ඒව තවදුරටත් විස්තර විග්‍රහ කරගන්න. මොකද ඔබට මේ මාධ්‍ය ජාලයක් කරා ඉතින් මේ හැම දෙයක්ම පැහැදිලි කරන්න අමාරුයි පින්වතුනි. ඉතින් ඒව ක්‍රමානුකූලව ඔබට ඉදිරියේදී ස්වාමීන් වහන්සේලා හරහා ගුරු හාමුදුරන් වහන්සේ හරහා ලෝකේ පුරා වැඩ වාසය කරන ඉතින් මහා සංඝ රත්නය හරහා ඔබට ලැබේවි. ඉතින් ඒවා අනුගමනය කරගෙන ඔබගේ මගඵල පූර්ණේ කරගන්න පින්වතුනි මේ නිවෙන්න තියෙන පාර බොහෝම පැහැදිලිව ක්‍රිස්ටල් ක්ලියර් හරිම පැහැදිලිව තියෙනවා පින්වතුනි. ඒකයි අහන්න දෙයක් නැහැ. දවසින් දවස නිවිලා පිරිනිවිලා යන්න ඕන කරන පාර ඒ ආකාරයෙන්ම තියෙනවා සාසනේ. ඔබ ඔය දසා කුසල් කර කර ඉන්නවා නම් පින්වතුනි මේ මෝඩ වැඩ පිළිවෙලෙන් අයින් වෙන්න. දසා කුසල් වෙන්නේත් පින්වතුනි නිකන් නෙමෙයි එකක් තියෙන ඕනකන් නිසා. ඇයි ඕනකම තියෙනවා තිබ්බ නිසා පෙලෙනවා. පෙලීමෙන් නිදහස් වෙන්න බැරනාට පස්සේ මහා හිතට මහා ගින්දරක් එනවා. ඒ ගින්දර දරා ගන්න බැරි වුණාම එහා පැත්තේ ඉන්න එකාගේ ඔලුවට ගහනවා.
නැත්නම් එහා පැත්තේ එකට බයිනවා. නැත්නම් මොන හරි හොරකම් කරනවා. ස්ත්‍රී දූෂණ කරනවා. වංචා කරනවා. ඔය ඔක්කොම කරන්නේ ඔක නිසා තමයි. මොකද අර එන ගින්දර දරන්න බැරි කමට ඒව කරන්නේ. ඒව කරාට පස්සේ මොකද වෙන්නේ? ඒවෙන් ආරක්ෂා කරන පොලිසියක් තියෙනවා. ඒකට තව එයාට කිව්වොත් හමුදාවක් තියෙනවා. ඔය ඔක්කොම දාගෙන ඉවරලා ඉතින් ඒවල් ලෝකේ පවත්තති. පොලිසිය හමුදාවල් ඔය ඔක්කොම රැකවල් දාගෙන ඉතින් රටවල් කියලා වෙන් කරගෙන ඉතින් ආයුධ හදාගෙන මිසයිල් හදාගෙන ඒවා මේව කරගෙන ඉතින් මොනවද ඕ ටිකක් කරන ඔය ඔක්කොම කරන්නේ අර ගින්දර නිසා. හිතට හරි බයයි. හිතට හරි බයයි. බය නිසා මොකද කරන්නේ? මිසයිලයක් හදාගන්න. පින්වතුනි බයට මිසයිල් හදන්න ඕනේ. බය උපදින ක්‍රමී නිරෝධ කරන්න ඉවරනේ. ඒක කවුද දන්නේ නේද? ඉතින් හිතට බය එනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. කාටද? ලෝක සත්‍යයට. බය කියලා කියන්නේ සාමාන්‍ය දෙයක් නෙමෙයි. පිටුතුරු බය කියලා කියන්නේ හේතුක ඵල. ඒක අයින් කරන්න පුළුවන්. මොකෙන්ද අයින් කරන්න පුළුවන්? කාගාවද මේ බෙහෙත තියෙන්නේ? ඒක තියෙන්නේ සියලු ලෝක සත්වයන්ගේ දුකට වේදානන්න තථාගතයන් වහන්සේ ගාව විතරයි. උන්වහන්සේ ගාව විතරයි පිටුතුනි ඒක තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ගාව විතර නම් ඒක තියෙන්නේ. මේ බෙහෙත නැති කෙනෙක් ඉතින් හිතට බය එනවා. බය නැතුව ඉන්න නම් මොනවද තියෙනවද? පිස්තෝලයක් තියෙන්න ඕනේ. T56ක් තියෙන්න ඕනේ. බෝම්බයක් එහෙම තියෙන්න ඕනේ. යුද්ධ ටැංකියක් අස්සර වෙලා නම් යුද්ධ ටැංකියක් තියෙනවා බය නැහැ. ඉතින් බය නැතුව ඉන්න ඇති යුද්ධ ටැංකියක් ගාවට වෙලා. බය උපදිනවා. උපදින්න නැති වෙන්නේ මොකද කරන්නේ? ඒක හරියට නිකන් මොන වගේද දන්නවද පින්වතුනි? බඩ යන්න බෙහෙත් බීලා පස්සපැත්ත මහගෙන ඉන්න වගේ වැඩක්. මේ හොෝගාලා බඩ යන්න එනවා. නැවතී වහගෙන ඉන්නවා. අන්න ඒ වගේ තමයි. මේ හොෝගාලා බය උපදිනවා. හොඳටම දන්නවා බයයි කියලා. පිස්සෝලය ළඟ තියාගෙන ආරක්ෂක බටයෝ ටිකක් එහෙම තියාගෙන ඇඟ පොඩ්ඩක් එහෙම බුම්බගෙන චණ්ඩියෙක් වගේ ඉන්නවා. ඉතින් ඔවට ක්‍රමවේදත් ලෝකෙ හැදිලා තියෙනවා. මිනිසුන්ගේ හිතවල අප්‍රමාණ දුක් කීන්දර පීඩා වෙන නිසා, ගින්දර නිසා, ඒ ගින්දර නිසා මිනිස්සු වංචා කරන බව දන්නවා. වංචා කරන බව දන්න නිසා වංචාවට බෙහෙත් හොයනවා. මිසක් වංචා කරන්න හේතු හැදෙන ක්‍රමය ගැන හොයන්නේ නැහැ. ඒක ඉතින් දන්නේ බුදුහාඳුරුවනේ. සාවුන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලානේ. ඉතින් මිනිස්සු වංචා කරන නිසා වංචාවල් නොවෙන්න මොකද කරන්නේ? දඬුවම් හදන්න ඕනේ. දඬුවම් හදන්න නිකම් බෑ. ඒකට නීතිමාලාවක් හදන්න ඕනේ. නීතිමාලාව ක්‍රියාත්මක කරන්න නිකම් බෑ. ඒකට පිරිස ඕනේ. පිරිස එකතු කරලා පොලිසියක් හදාගන්න. පොලිසිය නිකම් පාලනය කරන්න බෑ. ඒකට රජයක් ඕනේ. රජය සකස ගන්න. ඒකට ඇමති මණ්ඩල පත් කරගන්න. රජයන් නිකම් පාලනය කරන්න බෑ. ඒකට සල්ලි ඕනේ. සල්ලි නිකම් හෙන්නේ නෑ. ඒකට වැට් ගහන්න ඕනේ. වැට් නිකම් ගහන්න බෑ. ඒකට බඩු භාණ්ඩ ආදී නිෂ්පාදනය කරන්න. ඒවා නිකන් නිෂ්පාදනය කරන්න බෑ. ඒකට සේවක මණ්ඩලයක් ඕනේ. සේවකයෝ නිකන් තියන්න බෑ. එයාට ඉන්න තැන් හදලා දෙන්න ඕනේ. ඉන්න තැන් නිකන් හදලා දෙන්න බෑ. ඒවට රාජ්‍ය ණය ආධාර ඕනේ. රාජ්‍ය ණය ආධාර නිකන් ගන්න බෑ. ඒකට පිටරට යන්න ඕනේ. ඒවට සම්බන්ධීකරණ ඇති කරන්න අන්තර් සම්බන්ධීකරණ හදා ගන්න ඕනේ. ඒවල් ලෝකේ පවත්තති. ඔබට පේනවද පිංගුතුනි මේ ලෝකේ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා යන්තම්වත් වැටහෙනවද? ඕකට කියනවා ලෝකේ කියලා. ලෝකෙ කොහොම තීච්ඡා. ඔබ මේ ලෝකෙන් අයින් වෙන්න. මේ ලෝකේ තේරුම් ගන්න නිකන් දුක් විඳින එක නවත්තන්න මේක නිදහස් වෙන්න. ඉතින් මේකෙන් අපි මේ කරන සියලු පින්වල බලමහිමින් එකම දෙයයි ප්‍රාර්ථනා කරන්නේ. මොකද අපේ ගුරු උතුමන් වහන්සේ ලෞතර බුදු පියාණන් වහන්සේ තුලින් ඒ ආපු සංඝ පරම්පරාවෙන් අපිට ලැබිච්ච දායාදයක් තියෙනවා. මගේ ගුරු හාමුදුරන් වහන්සේලා හරහා ඒ තමයි චරිත බික්කවේ චාරිකම් බහුජන හිතයි බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සාය කියලා. ඒක නිසා පින්වතුනි ඔබට දහම් දේශනවා. ඒ උත්තරීතර මහා සංඝ රත්නයේ මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇතුළේ උතුමන් වහන්සේලා මගේ ගුරු දේවත්වයන් වහන්සේ ඇතුළේ සියලුම ස්වාමින් වහන්සේලා ඔබට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. ඔබ තමයි නිවෙන්න ඕනේ. අපිට ඔබ නිවන්න බෑ. ඔබ කැමති නම් නිවෙන්න. ඔබ අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් කෙනෙක් නම් අපිත් එක්ක වහාම එකතු වෙන්න. මහා පිරිස එකතු වෙනවා පින්වතුනි. මේ වෙනකොට ආරාමයේ ස්වාමීන් වහන්සේලා ඇතුළු අනගාരിക පිරිස 200කටත් ආසන්නයි. මහා පිරිස එකතු වෙලා ඉන්නේ. තරුණ පිරිස්, නැදිවියේ පිරිස්, පැවිදි පරෝජාව ලබන්න මේ ලෝකයේ තේරුම් ගන්න පිරලා නිවිල යන්න මේ මහා සම්බුද්ධ ශාසනය පින්වතුනි හොඳටම පේනවා. නැවත අලු ගසා දාලා නැගී හිටිනවා. ඒ උතුම් රහතන් වහන්සේලා මේ ලෝකේ ඒකාන්තයෙන් පහළ වෙනවා. උන්වහන්සේලා
පහළ වෙලා පිරිනිවිල යයි මේ කාලේ ඔබේ කාලේ පින්වතුනි ඔබටත් මේ අවස්ථාව තියෙනවා. ඒ වගේම පින්වතුනි මේ මහා දිරිය තරුණ කාන්තාව ඒ ඈත් එකතු වෙනවා. ඉතින් මේ වෙනකොට 40කට ආසන්න යනගාරිකා මහත්මියලා පිරිසක් එකතු වෙලා ඒ තමන්ගේ නිවන් මාර්ග සාක්ෂාත් කරගන්න මහා දැවැන්ත වැඩ පිළිවෙලක් කරගෙන ඒ කටයුතු කරගෙන යනවා. ඔබ සියලු දෙනාටත් පින්වතුනි අවස්ථාව තියෙනවා. ඉතින් හැමෝම එකතු පහදු වෙලා ඒ කටයුතු කරගෙන යන්න. ඉතින් පින්වතුනි මේ යතිවර යාත්‍රා දේශනා මාලාව අපි දැන් මම හිතන්නේ දේශනා 25ක් වගේ ප්‍රමාණයක් කරලා තියෙනවා. ඉතින් මුලින් ඉඳලම කෙනෙකුට ඇයි නිවන් දකින්නේ? මොකටද නිවන් දකින්නේ? ඇයි මේ ලෝකෙට ආවේ? ආදී වශයෙන් මුලින් ඉඳලම කෙනෙකුට බොහොම පැහැදිලිව තමන්ගේ ජීවිතේ මොනවද කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ කියන කාරණා මතු කරලා දෙන්න මහා දේශනා මාලාවක් අපේ ස්වාමින් වහන්සේලා සංවිධානය කළා. ඒකට මූලිකත්වයේ ගත්තේ මම නෙමෙයි පිටුතුනි අපේ මෙත්තාරාම ස්වාමින් වහන්සේ. ඔබ සියලු දෙනාම දන්නවා. සියලු ලෝක සත්‍ය අවබෝධ අප්‍රමාණ මෙත්තාවකින් කටයුතු කරන අපේ මෙත්තාරාම හඳුරු ඇතුලේ ස්වාමින් වහන්සේලා තමයි ඒව සංවිධානය කළේ. ඉතින් මගේ ගුරු දේවත්වයන් වහන්සේ අමාදස්සන හාමුදුරුවෝ ඒ වගේම අපි සියලු දෙනාගේම ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළේ ඒ උතුමන් වහන්සේලාගේ ඒ අවවාද අනුශාසන යටතේ තමයි මේ සත් කටයුතු සිද්ධ වුනේ. ඉතින් මේ හැම දවසකම මේ කරන දේශනා රෙකෝඩ් කරලා ඒවා එඩිට් කරලා ඒ කටයුතු කරලා බොහොම විහිද මහන්සි වෙලා ඔබ සියලු දෙනාටම අන්තර්ජාලය ඔස්සේ YouTube නාලිකා හරහා ප්‍රචාරණය කරන හත් කටයුත්තක් අපේ උතුම් ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් එකතු වෙලා සිදු කරා. යනගාරික මහත්තුරු සම්බන්ධ වෙලා. ඉතින් මේ ඒ තිලක්කන හාමුදුරු නාරද හාමුදුරු ඇතුළේ උතුමන් වහන්සේලා ඒ හැමෝම එකතු වෙලා තමයි කටයුතු කළේ. ඉතින් පින්වතුනි අද අපි මේ දේශනාවෙන් අපේ මේ දේශනා මාලාව හමාර කරනවා අවසන් කරනවා. ඉතින් ඔබට මේ දේශනා මාලාව මෙතනින් එහාට ඒ අපේ YouTube නාලිකා හරහා ලබා ගන්න පුළුවන් ඒ ක්‍රමවේද හදලා තියෙනවා. ඉතින් නවක පිරිස් වලට යෝග්‍යයි කියලා තමයි අපිට වැටහෙන්නේ. ඉතින් අලුත් කෙනෙකුට මුල සිට මේ නිවන් මාර්ගට යොමු කරගෙන ඒ ප්‍රෞජාව ලබන්න පින තියෙන කෙනෙක් දරුවෙක් ඉන්නවනේ ඒ දරුවෙකුට ඒ වගේ මේ අරිහත් ඵලයේ පූර්ණේ කර ගැනීමට මේ මාර්ගයට යොමු වෙන්න කැමැත්තක් තියෙන කෙනෙක් ඉන්නවනේ එයාට ඒ තමන්ගේ මුළු ජීවිතයක් වෙනස් කර ගැනීම උදෙසා ඉතින් ප්‍රයෝජනවත් වේවි කියලා අපි හිතනවා. ඉතින් මේක තුනේ ආකාරයෙන් ඒ කටයුතු කරගෙන ගියා. ඉතින් මේ සත් කටයුතු කරන්න බොහෝ පිරිස සහසම්බන්ධ වුණා පිඟුතුනි. ඊළඟ මේ වෙලාවේදී මේ සීලමු දෙනාටත් මහා පුණ්‍යානුමෝදනාවල් කරලා මේ යතිවර යාත්‍රා දේශනා වැඩසටහන් මාලාව මෙතනින් හමාර කරමු. මේක තුනේ මේ කිසිම ප්‍රශ්නයක් එහෙම නිසා නෙමෙයි මේක අපි සංවිධානය කළේ. ඒක සංවිධානය කරෙත් ඒ විදිහට තමයි. මොකද බොහෝ දේශනා ප්‍රමාණයක් අපිට එකතු කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒකට හේතුව එතකොට ඒක කෙරෙන්නේ නැති නිසා කෙටි දේශනා කුඩා ප්‍රමාණයක් එකතු කරලා ඒකෙන් දේශනා ගොන්නක් එකට එකතු කරලා ඒ පිරිසකට මුල ඉඳලා 1 2 3 4 කියලා එහෙම අහලා ඉතින් ක්‍රමානුකූලව මේ කෙනාගේ ජීවිතේ වෙනසක් කරන්න එහෙම කරන් තමයි අපේ බලාපොරොත්තුව තිබුණේ. ඉතින් දැන් දේශනා 25ක් අපි කරලා තියෙනවා. මේ දේශනා 25න් අපි මේ දේශනා මාලාව හමාර කරනවා පිටුතුනි. ඒක ඔබට වැඩි දුරටත් මේ දේශනා සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න. ඒ වගේ ඔබ නිවන් මාර්ග සාක්ෂාත් කරගන්න මේ සීල කටයුතු සඳහා ආරාමතික සහ සම්බන්ධ වෙලා ඒකාන්තයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒකට සැදී පැහැදිලි මහා උතුම් ස්වාමීන් වහන්සේලා පිරිසක් අනගාരിക මහත්තුරු පිරිසක් ආරාමයේ රැඳී ඉන්නවා. ඔබ සියලු දෙනාට මේ සීල කටයුතු වලට එකතු වෙන්න. හොඳයි පිටුතුනි අපි හිමනම් අද පුණ්‍යානුමෝදනාව කරලා මේ දේශනා මාලාව හමාර කරමු. හොඳයි පිටුතුනි එහෙමනම් සෑම සුදුනාව සිහිපත් කරගන්න. අනාදිමත් සංසාරය පුරාවට ඔබ විසින් කරගන්න තිබුණා වේ සීලුම පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සිහිපත් කරගන්න. ඒ වගේම උදෑසන පටන් මේ දක්වා කාලය පුරාවටම විවිධාකාරයෙන් බුද්ධ උපස්ථාන ධම්ම රත්නේ සංඝ රත්නේ උදායප උපස්ථාන කරගන්න තිබුණා සීලුම පුණ්‍ය කුසල ශක්තියෙන් සියල්ල සිහිපත් කරගන්න. ඒ වගේම පිඟුතුනි මේ ධර්ම ශ්‍රවණය කළා ධර්ම සංවිධානය කළා ධම් දේශනා කළා කරගන්න තිබුණා සීලුම පුණ්‍ය කුසල ශක්තියෙන් සියල්ල සිහිපත් කරගන්න. ඒ වගේම මේ බොහෝ කාලයක් පුරාවටම විවිධාකාරයෙන් ලෝක සත්‍ය වසය යහපත කටයුතු කරලා ඒ කරගන්න දුනා සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා සිහිපත් කරගන්න මේ කරගන්න දුනා සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා පළමු කොටම අපි සියලු දෙනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ ආරාමයේ ගුරු දේවත්වයන් වහන්සේ අතුරු සීලම් මඟ වඩන්නා වූ ස්වාමින් වහන්සේලා සෑම සිදුනාත යනගාරික පිරිස සෑම සිදු දනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම
ලෝකාත්‍රය පුරා මඟ වඩන්නා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අනගාരിക අනගාരികා කියනව සෑම සිතනව සිහිපත් කරගන්න. ඒ වගේම ආරාමේ පුණ්‍ය භාරයේ කටයුතු කරන්නා වේ හර්ෂ මහත්තයා සිරිමන් මහත්මයා ඇතුළේ සෑම සිළු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම පින්තුනි මේ ලෝකේ ආරක්ෂා කරන්නව පාලනය කරන්නව සංවර්ධනය කරන යම් පිරිසක් ඉන්නවනේ සිළු දෙනා සිහිපත් කරන්නේ. ඒ අතරේ සම්බුද්ධ ශාසනයේ දේශනේ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීමල කැපෙලා කටයුතු කරන්නා වූ ශාසන ඉදිරියට අරගෙන යාම උත්සාහ කැපෙලා කටයුතු කරන්නා වූ මහානායක අනුනායක කියනා උතුම් මහා සංඝරත්නයේ සෑම සිළු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම ලෝකාත්‍රි පුරා මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන කැපෙලා කටයුතු කරන යම් පිරිසක් ඉන්නවනේ සෑම තුනා සිහිපත් කරගන්න. ඒ වගේ ඔබගේ මාව දෙමාපිය හිත මෙත් ඥාති යම් පිරිසක් ඉන්නවනේ සෑම තුනා සිහිපත් කරගන්න. ධම්ම දේශනා ශ්‍රවණය කිරීමද සාදුකාරකෙන් වචන මාත්‍රෙන් උදව් කරපකරගලෝ යම් පිරිසක් ඉන්නවා සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම මේ බොහෝ කාලයක් පුරාවට මේ දේශනා සංවිධානය කිරීම උදෙසා දේශනා ඒ රෙකෝඩ් කිරීම කටයුතු ඒ වගේම ඒවා පටිගත කිරීමේ කටයුතු වලින් අනතුරු ඒවා එඩිට් කරලා ඒ අන්තර්ජාලයට යොමු කිරීමේ කටයුතු වල සාසම්බන්ධලා කටයුතු කරන අවවාදම් ශාසනා කරලා කටයුතු කරා වූ ඒ වගේම සාදුකාරයකින් වචන මාත්‍රයෙන් උදව්පකාර කළ යම් පිරිසක් ඉන්නෝනේ සෑම සිහිපත් කරගන්න. ඒ වගේම පින්තුනි ඔබට මේ දේශනා ශ්‍රවණය කිරීම උදෙසා යම් ආකාරයෙන් උදව්පකාර කළ යම් පිරිසක් ඉන්නෝනේ සෑම සිහිපත් කරගන්න. ඒ වගේ ඔබ වතුරු බින්දුවකින් හරි උපන්දා පටන් මේ දක්වා කාලේ පුරාවට උදව්පකාර කළා වූ යම් පිරිසක් ඉන්නෝනේ සිවුරුනා සිහිපත් කරගන්න. ඒ වගේම ඔබගේ ගුරු දෙගුරු යම් පිරිසක් ඉන්නවනේ ඒ වගේම ඒ ඔබ ස්ථානවල වැඩ කරන ස්ථානවල ආයතන හිමිකරුවන් ආදී යම් පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනා සිහිපත් කරගන්න. සියලු ලෝක සියලු සත්‍යම සිහිපත් කරගන්න පිළිතුරු මේ කරගන්න දෙන අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගය සුදනා කෙරේ විහිදී පැතිරියත්වයි පෙන් විහිදී පැතිරියාම තුලින් එයට හැදී වැල්ති තිබෙනා වූ යම් රෝගාබාධයක් ඇතනම් ග්‍රහවල උපද්‍රව අනිවින කොඩවින හිර බන්ධන නැත්නම් සියල ගසා දූරින් භූත වෙත්තා ශරීර සත්ත්ව ධාතු දූෂණ විවින වැද පෙමිනියව රෝගාබාධ නැත්නම් සියල ගසා දූරින් භූත වෙත්තා අටානුව රෝග නවවනකේ 23ක් අන්තරය නැත්නම් සියල ගසා දූරින් භූත වෙත්තා සිද නාම දසකුසලෙ මිදෙත්තා දසකුසලෙ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියන සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්තුනි සිහිපත් කරගන්න සී සම්බුද්ධ ශාසනයේ දේශනේ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම සල මහා ඕමනාවෙන් අපක වෙලා කටයුතු කරන්නා වූ තාවතින්ස වාසී වැඩ වාසය කරන ඒ සක්‍ර දේවතුමා ඇතුළු සියලු පරිවාර සේනා පිරිස ඒ වගේම චාතුරු මහරජක දිව්‍ය ලෝකයේ වැඩ වාසය කරන ධෘතරාෂ්ට්‍ර විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියනා වූ සතරවරන් දේව මහරජුසායගේ පරිවාර සේනා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම 18ක් යක්ෂ සේනාධිපතිවරු සියලු දෙනා සිහිපත් කරගන්න. එයාගේ පරිවාර සේනා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම පොළොව තලයේ පටන් අකණිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා වැඩ වාසය කරන්නා වූ සියලු සම්‍යක් දෘෂ්ටික දේව සමයන් වහන්සේලා පිරිසක් ඉන්නවා සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම ආරාමයේ ගහක් ගානේ කුලයක් ගානේ විමන් තනාගෙන වැඩ වාසය කරන්නා වූ වෘක්ෂ දේවතා පිරිස අතර භූමාට දෙවියන් යම් පිරිසක් ඉන්නෝනේ සෑම තුනා සිහිපත් කරගන්න. ඒ වගේම පිටිට ඔබට පිටක් ආරසාරයක් වර්ණයක් වන්නා වූ කටයුතු කරන්නා වූ ඉෂ්ඨකාමී දෙවිවරු පිරිසක් ඉන්නවනම් ශ්‍රී විෂ්ණු කතරගම සමාන් පත්තිනි දරිමුණ්ඩ අයිය නායක ගම්බාර බණ්ඩාර ආදී නානා නම් ගොතලින්ද පෙනී සිටින ඒ දේව සමයන් වහන්සේලා පිරිසක් ඉන්නවා ඉෂ්ඨකාමී කටයුතු කරන පිරිසක් ඉන්නවනේ සුන්නා සිහිපත් කරගන්න. ඒ වගේම නාග ලෝකයේ ඉන්න සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමල කටයුතු කරන්නා වූ දේව සමයන් වහන්සේලා පිරිසක් ඉන්නවනේ සුන්නා සිහිපත් කරගන්න. මේ කරගන්න දෙන අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගය දෙවියන් කෙරෙහි විදි පැතිරියත් අපින් විදි පැතිරියාම තුන්ගේ දෙවියන්ගේ දේවානුභාවී ඉර්ධිය බලයේ තේජස් පටිභාන ඥානය තව තවත් වඩා වර්ධනය වේවා. චිරාත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම ඒකාන්තයෙන් හේතු වාසනා සැකසීත්වා වේම සියලු දිනා දස කුසලෙ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා හිතයින් සාදුකාරයක් දෙල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිටුතුරි මොහොතක සිහිපත් කරගන්න. ආනාදිම සංසාරය පුරා පැමිණ ගමනේදී ඔබගේ නමින් මළගිය ආ වූ යම් ඥාති පිරිසක් ඉන්නවනම් ඥාති මිත්‍ර දෙමාපියන් පිරිසක් ඉන්නවනම් සිදුරනා සිහිපත් කරගන්න පිටුතුරි. ඒ වගේම සතර පුරා මේ පැමිණ ගමනේදී අසත්පුරුෂ බහට ලක් වෙලා අසත්පුරුෂ දමස දරාගෙන විවිධාකාරයේ පිරිස වලට හිංගීන් සහ අපවාද උපවාද අඩන්තේත්‍රම් කරලා අද මැරලා බහුගාම වෙලා ඔබගෙන් පරිගන්න බලාගෙන සිටිනවා නිමල් මොකට බාධා කරන්න බලාගෙන සිටිනවා යම් පිරිසක් ඉන්නවා සිදුනා සිහිපත් කරගන්න. ඒ වගේම අනාදිම සංසාරය පුරාවට පැමිණි ගමනදී අන්නයිරුන් ඔබ හා සාසම්බන්ධ වෙලා මළගිය ආව යම් පිරිසක් ඉන්නවා සිදුනාව සිහිපත් කරගන්න පිංගුතුනි. ඒ වගේම මේ සසර පැමිණි ගමනේදී ඔබට අවඩ සාදරම් කරලා අද මැරලා බහුගාම වෙලා ඉන්නවා දුක්ඛිත තැන්වල උපදිලා විවිධාකාරී දුක්ඛන් වල සහසම්බන්ධ වෙලා කටයුතු කරන්නා වූ යම් පිරිසක් ඉන්නවා සිදුනා සිහිපත් කරගන්න. ඒ වගේම උපන්දාපට මේ දක්වා කාලයක් පුරාවට ඔබගේ නමින් මළගිය ආ වූ ඥාති හිත මිත්‍ර මාපිය ඒ යම් පිරිසක් ඉන්නවනේ සෑම සුරන් සිහිපත් කරන්න මේ අවස්ථාවේදී නම් වශයෙන් මතක් වන්නා උසා නම් වශයෙන් මතක් නොවන්නා ඔබ හා සහසම්බන්ධ මාත්‍රයක් කර තිබෙනා වූ යම් ඥාති මිත්‍ර ආදී පිරිසක් මළගිය ආ වූ යම් පිරිසක් ඉන්නවනම් ඒ සෑම සුරන් මේ අවස්ථාවේ සිහිපත් කරගන්න.
මේ කරගන්න දුනා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා ඒ කෙරෙහි වීදී පැතිරියත් ඒ වගේම පින්වතුනි විශේෂයෙන් සිහිපත් කරගන්න මේ කාලය පුරාට මේ කොරෝනා වෛරසයක් නිසා ලෝකාත්‍රේ පුරා මළගියාව යම් පිරිසක් ඉන්නත් සිදුනාව සිහිපත් කරගන්න ඒ වගේම මේ සුනාමි ව්‍යසන ඒ නිසා මළගියාව යම් පිරිසක් ඉන්නත් සිදුනාව සිහිපත් කරගන්න ඒ වගේම ලෝකේ පුරාය පවතින ඒ යුද්ධ ආදී දේවල් නිසා මළගියාව යම් පිරිසක් ඉන්නත් සිදුනාව සිහිපත් කරගන්න මේ කරගන්න දුනා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ සියලු දෙනා කෙරෙහි වීදී පැතිරියත් ඒ පින් වීදී පැතිරියාම තුනේ ඒ දුගතිගාම වෙලා ඉන්නවා නම් ඒ තැන් වලින් අතහැරලා මෙතන සම්දෙරි සුගතියත් බව වහපා ලබත්තා ඒ සියලු දෙනාම දස කුසලයෙන් මිදෙත්තා දස කුසලයේ වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්තා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කිතාගෙන සාදුකාරය ඇද්දිලා මලගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්තුනි සිහිපත් කරගන්න මේ කරගන්න දුනා අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සිහිපත් කරගන්න ඒ වගේම සියලු ලෝක සියලු සත්‍යයන් උසා ප්‍රත්‍යානුමෝදනා පුණ්‍ය අනුමෝදනා කිරීම තුලින් නැගේ ගියා අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ශක්තියන්ගේ අනුභවය හේතු වාසනා කරගෙන මේ මිහි මඩල මත ලක්ෂ ගණන් අරියතුන් වහන්සේලා පහළ වෙත්වා පහළ වෙත්වා පහළ වෙත්වා කියලා හිතාගෙන සාදුකාරය දෙලා අදිෂ්ඨාන කරන්න. ඒ වගේම පිටින් අවසාන වශයෙන් සිහිපත් කරගන්න මේ කරගන්න දෙනවා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගාල මහ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ අත්බැවේ තුලදී මේ චීවරයේ තුලදීම ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසෙනසීප වෙනෝදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත නිර්වාණ ධාතුම සාක්ෂාත් කර ගැනීමට මේ කාන්තේම හේතු වාසනා සකසෙත්වා කියලා දන සාදුකාර දල සියදුනා අදිෂ්ඨාන කරන්න. සියදුනාට මේ අපතක් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලන්ති සිවුදනාට මේ අපතක් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. තෙරුවන් සරණයි සිවුදනාට. යතිවර යාත්‍රා